හරි පුතේ ඉතින් good evening හැමෝටම අයබෝවන් හරි ඉතින් paper class එක අපේ day 14 හරි ඉතින් වැඩ ටික පටන් ගන්න ඕනේ ගිය week එකේ අපි පුතේ grade 10 ඔයාලට මතකද grade 10 third term test එකේ papers අපි discuss කරන්න පටන් ගත්තා grade 10 third term test එකේ papers අපි discuss කරන්න පටන් ගත්තා day number 13 වලින් හරි දැන් අද අපි මේ paper එක දැන් මම ඔයාලට දීලා තියෙන paper එක මම හැම group එකකටම අදත් දැම්මා එදත් දැම්මා හරි දිගටම දානවා කෝකටත් අලුතෙන් කවුරු හරි කෙනෙක් join වුණොත් එහෙම එයාලට paper එක ගන්න ඕනේ හරි ඉතින් ඒ හින්දා ඉතින් third term test 2018 North Western Province paper එක තමයි අපි අද discuss කරන්නේ හරි ඒක last week එකේ අපි පටන් ගත්තා ඉතින් අද අපි ඒ කියන්නේ questions 27ක් ඩිස්කස් කරලා තියෙනවා. හරි questions 27ක් අපි ඩිස්කස් කරා පුතේ. ඉතින් මේ දැන් මම සාමාන්‍යයෙන් නම් ඒ විදියට මැදින් නවත්තන්නේ නැහැ. හරි එදා උනේ ඒ කියන්නේ එක්ක 25 වෙනවා එක්ක 30 වෙනවා. හරි එදා මං හිතන්නේ උනේ මේ මට හිතුණා ඊට වඩා දෙයක්. ඒ කියන්නේ දැන් එදා අපි කියන්නේ එදා තිබ්බ questions ඉවර කරපු questions ටික වෙන්නේ bank account and bank reconciliation statement එක. ඒ කියන්නේ lesson number 9 එක. හරි grade 10 වල lesson number 9 කියන point එකේදී තමයි මම ඒක ඩිස්කස් කරන එක පොඩ්ඩක් නැවැත්තුවේ මොකද පොඩි briefly මට පොඩි දේවල් ටිකක් කියලා දෙන්න ඕනේ. දැන් paper class එකේදී theory class එක වගේම ලොකුම theory එකක් එක්ක යන්න බැරි වුණාට හරිද? මේ ඔයාලට paper class එකේදී මම මතක් කරනවා. paper class කියන්නේ ඒකනේ. හරි? paper class කියන්නේ අපි paper discussion එකක් කියන්නේ. හරි? ඉතින් ඒ හින්දා මේ හරි මේ ඉතින් ඒ හින්දා පුතේ අනිවාර්යයෙන්ම මේ මොකද්ද හලෝ මේ හරි පුතේ මේ ලාස්ට් වීක් එකේ එහෙම දැන් මේ කලින් වීඩියෝස් එකෙන් බලා ගන්න පුළුවන් ඔයාලට YouTube එකේ ගියොත් ඔක්කොම අප්ලෝඩ් වෙලා තියෙන්නේ හරි එකක්වත් නැහැ හංගගෙන හැම එකම දාලා තියෙන්නේ ඉතින් මේ සමහරලාට මට පොඩ්ඩක් ওই මිස්ටේක් එකක් වෙනවා හිටපු ගම ගොඩක් ඒවා තියෙනවා හරි ඒක බලන්න අනිවාර්යයෙන්ම හරි එතකොට මේ මම කියන්න හැදුවේ ඉතින් question number 27 වෙනකන් අපි ඩිස්කස් කරා question number 27 වෙනකන් අපි ඩිස්කස් කරා 28 වල තියෙන මම කී හිටියේ පුතේ අපි theory class එකේ අපිට theory වගේ ලොකුවට මුළු lesson එකම කියලා දෙන්න මේ වෙලාවේ මම වෙලාවක් කරගන්නේ නැහැ අපේ paper class එකේ හින්දා හරිද හැබැයි මතක් කරනවා lesson එක මෙන්න මේකයි මෙන්න මේවා තමයි මේක අපි ඉගෙන ගත්තේ කියන එක මතක් කරනවා හරි එතකොට දැන් ගොඩාක් අය අහලා තිබ්බ රිවිෂන් එක දැන් අද මේ වෙලාවට එන්න බැරි ගොඩාක් අය ඉන්නවා ජොයින් වෙන්න බැරි ගොඩාක් අය ඉන්නවා මේ ඒක මට ගොඩාක් අය දැන් මම එදා අහද්දිත් මම ඉන්ෆෝම් කරා කට්ටිය මේ ඒ කියන්නේ මේ වෙලාවට අපේ සර්ලාගේ ක්ලාසස් තියෙනවා ඉතින් ඒ හින්දා මේ ඒ වගේ වෙලාවක පොඩ්ඩක් එන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. එතකොට සමහර අය ඒක රෙකෝඩින් එකෙන් කවර් කරගන්නවා. හරිද? ඉතින් අර හැම වෙලාවෙම දැන් මගෙන් ගොඩක් අය අහනවා රෙකෝඩින්ග්ස් දෙනවද කියලා. රෙකෝඩින්ග්ස් දෙනවා පුතේ. නැත්තේ නෑ. පේපර් ක්ලාස් එකේ රෙකෝඩින් එක දෙනවා. ඉෂුව එකක් නැහැ. එතකොට මේ ඒ රෙකෝඩින් එක දුන්නාට මම හැමදාම කියන්නේ පුළුවන් තරමක් ලයිව් ක්ලාස් එකට ජොයින් වෙන්න. මොකද එතකොට ඒක එතනින් ඉවරයි. හරි? රෙකෝඩින්ග්ස් දෙනවා කියපු ගමන් අයියෝ එහෙමද? එහෙනම් මේ කියලා හරි? මේ අපි ඒක වේව කරමු කියලා එහෙනම් ඒකෙන් අහගමු ප්‍රශ්නයක් නැහැ කියලා අතෑරියොත් එහෙම මේ ඒක තේරුමක් නැහැ. හැබැයි දැන් එහෙම නැහැ. දැන් මට මතකයි හොඳටම රෙකෝඩින්ග්ස් දෙනවා කියපු කාලයක් තිබ්බා. ඒ රෙකෝඩින්ග්ස් දෙනවා කියපු කාලේ ගොඩක් අය අඩු වුණා. හරිද? දැන් නම් මේ අපේ චුට්ටක් හරි පොඩි අඩුවීමක් තියෙන්නේ මේ වෙලාවට අපේ සර්ලාගෙම ක්ලාසස් කීපයක් මේ වෙලාවට යනවා. හරි ඒ හින්දා මොකද රුමේෂ් සර්ගේ යනවා ඊට පස්සේ රවින්දු බණ්ඩාරනායක සර්ගේ යනවා කට්ටියගෙම යනවා. හරිද? ගිහිල්ලා ඉතින් ඒ හින්දා අපේ ඒකයි කියන එක මම දන්නවා සහ ඒක අනිවාර්යයෙන්ම අනිත් පැත්තෙන් කවර් කරගන්නවා කියලා ගොඩාක් අය මට කියලා තිබ්බා. ඒ හින්දා ලොකු ඉෂුව එකක් නැහැ. හරි. ඉතින් මම හැමදාමත් කියනවා වගේ අදත් මම දැන් කියන්නේ දැන් අපි grade 11 දැන් සමහර අය අද අලුතෙන් join වෙලා ඉන්නවා මගේ messages දාලා අහනවා කොහොමද එන්නේ කියන එක. මම ඒ හින්දා චුට්ටක් මතක් කිරීමක් කරන්න. පුතේ අපි grade 10 වල මුල ඉඳලා paper discussion එක මේ කරගෙන ඉන්නේ. day number 14. හරි. 14 වෙනි දවස තමයි අද. අපි grade 10 first term papers discuss කරා grade 10 second term papers discuss කරා දැන් අපි පටන් ගන්න තියෙන්නේ grade 10 third term test
papers discuss කරන්නේ. හරි. එතකොට grade 10 අයට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. හරිද? මගේ තීරණ අයටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා සමහරලාට accounting errors වගේ එක තාම කරලා නැහැ කියන එක. හරිද? ඒ හින්දා සමහර අයට පොඩි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මම ඒ වුණාට හැමෝටම join වෙන්න මේ කියලා කිව්වේ. හරිද? හැමෝටම join වෙන්න කියලා කිව්වේ. අනිවාර්යයෙන්ම මොකද මේ එක lesson එකයිනේ accounting errors වලින් පුතේ මෙතන මම නිකන් කියන්නද දැන් ගොඩක් අයට accounting errors නේ ගොඩක් issue එක තියෙන මට දැනුත් messages ආවා කීපයක්ම accounting errors වල මෙතන තියෙනවා questions තුනක් හරි questions තුනක් තියෙනවා ඔව් questions තුනක් තියෙනවා එච්චරයි තියෙන්නේ ඒ හින්දා ලොකු issue එකක් කරගන්න එපා හරි ඔව් තුනයි හරි ඒක ලේසි ඒ හින්දා ලොකු ප්‍රශ්නයක් නැහැ අපි වැඩේ කරගෙන යමු මොන හරි මේ issue එකක් තිබ්බොත් ඔයාලා අහගෙන ඉන්න ඔයාලගේ accounting errors වලට හරි නැත්නම් මොන හරි lesson එකක් කරලා නැත්නම් මම ඒකයි මම grade 10 third term නෙවෙයි grade 11 first term වෙනකම්ම grade 10 අයට මම ඉන්න කියලා තියෙන්නේ හරි ඊට පස්සේ ඉතින් grade 11 second term වලට එහෙම papers වලට ඉඳලා සමහර විට තේරුමක් නැහැනේ මොකද financial statements කියන මේවත් තියෙනවා හරි ඉතින් අන්න ඒකයි ඒ හින්දා මතක තියාගන්න හරි ඒක හරි හොඳයි ඉතින් අපි බලමු පුතේ 28 number question number 28 එක question number 28 එකක් බලමු හරි හොඳයි ඉතින් message එක මොකද නෑ 100ට පුළුවන් ඔය 101ක් ඉන්නේ හරි මේ මොකද්ද සමහර අය messages දාලා තිබ්බද මම messages මේ අද මේ දැන් පැයකට වෙනකන් totally බැලුවා මේ පැය ඇතුළත දිගටම බලන්න බෑ messages හැම වෙලාවෙම ෆෝන් එක තියාගෙන ඉන්න ක්ලාසස් එහෙම තියෙනවනේ හරි ඒ හින්දා මේ මොකද්ද දැන් අන්තිම වෙලාවෙ වෙන්න ඇති දාන්න නැත්තේ එහෙනම් messages පුතේ messages දෙක තුනක් දාලා තිබ්බා reply එක ආවේ නැහැ කියලා දාලා තිබ්බා පුතේ මේ අන්තිම දැන් මම ඇත්තටම 8යි කාල වෙනකන් messages ඔක්කොම read කරලා ඉවර කරා සමහර වෙලාවට messages read කරන්න පරක් වෙනවා මොකද මම classes වල ඉන්න පුළුවන් මම මොකක් හරි වැඩක ඉන්න පුළුවන් ඒ හින්දා මේ පොඩ්ඩක් පරක් වෙන්න පුළුවන් හරි හොඳයි ඉතින් විනාඩියක් දෙන්න හරි අපි පටන් ගමු වැඩේ question number 28 වලින් පුතේ පටන් ගන්න තියෙන්නේ question number 28 වලින් හරි හොඳයි the balance of the bank account of Ranil's business as at 31st October 2018 was 20,000 rupees while the balance of bank statement was 22,000 rupees the reason for the difference is හරි දැන් මේක දැනගන්න නම් පුතේ ඔයාලා lesson number 9 එක හොඳට දැනගෙන ඉන්න ඕනේ හරි lesson number 9 එක හොඳට දැනගෙන ඉන්න ඕනේ අපි පොඩ්ඩක් lesson number 9 එක පොඩි review එකක් දාමුද මොකක්ද මේ lesson number 9 එකේ තිබ්බේ හරිද මොනවද මේකේ තියෙන්නේ මේ especially මේ differences ටික හරිද මේ අපි reasons පහක් තියෙනවා bank account එකයි bank reconciliation ඒ කියන්නේ bank account එකයි bank statement එකයි differ වෙන්න reasons තියෙනවා හරි අනිවාර්යයෙන්ම අපි ඒ ටික චුට්ටක් බලලෙමු හරි ඒ ටික පොඩ්ඩක් බලලෙමු හරි ඒ ටික බලලා අපි බලමු මේ මොනවද මේ ඒකට අපිට දෙන්න පුළුවන් ආන්සර් එක මොකක්ද කියලා. හරි හොඳයි. පුතේ ඔයාලට මම හැමදාමත් ආපහු සැරයක් කියන්නේ මේ හැමදාමත් කියන වගේ මොන හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ මැසේජ් එකක් දාන්න මේ නම්බර් එකට. පේප් එක ගන්න බැරි වුණා නම් හරි group links හරි මොකක් හරි තියෙනවනම් දැනට lesson එකට related questions විතරක් අපි කතා කරමු. හරි. ඒක හොඳයි කියලා මට හිතෙනවා. හරි. හොඳයි. නැත්තම් අපිට වැඩේ කරන්න අමාරුයි. ඒ හින්දා ළමයි අනිවාර්යයෙන්ම මේ මොන හරි තියෙනවා නම්
questions අහන questions අහන්න ඕන තරම් questions අහන්න මොකක් හරි දෙයක් අහන්න දැනගන්න ඒව තියන්න කිසි ප්‍රශ්නයක් නැහැ group link ඉල්ලන එක ඊට පස්සේ papers ඉල්ලන එක ඒ ඔක්කොම මේ number එකෙන් කරගන්න පුළුවන් හරි හැමදාමත් කියනවා වගේ හරි lesson number 9 වල හරි lesson number 9 වල පුතේ අපි දන්නවා bank account කියලා එකක් ගැන තමයි අපි කතා කරන්නේ හරි මට කියන්න bank account එක කියලා කියන්නේ මොන account එකක්ද පුතේ bank account එක කියලා කියන්නේ මොන account එකක්ද yes yes very good bank account එක කියලා කියන්නේ asset account එකක් හරි bank account එක කියලා කියන්නේ පුතේ asset account එකක් very good ඉතින් මේක asset account එකක් එතකොට ඔයාලට මතක ඇති cash book එක වගේම තමයි පුතේ අපි record කරන්නේ හරි cash book එක වගේම තමයි අපි record කරන්නේ bank account එකේ මොකද ඒක asset account එකක් හින්දා asset increase debit asset decrease credit ඒ කියන්නේ දැන් හිතන්න cash book එකේ නම් අපිට cash එද්දි පුතේ අපි cash book එක debit කරනවානේ cash book එක අපිට cash එනවා නම් අපි debit කරනවා cash book එකෙන් cash යනවා නම් අපි cash book එක credit කරනවා එනවා නම් debit යනවා නම් credit හරිද එතකොට bank account එකෙත් ඒ විදියටම තමයි හරිද bank account එකෙත් ඒ විදියම තමයි හරි ඔව් මේ cash book එකේ තියෙන structure එක වගේම තමයි bank account එකේ structure එකක් වෙන්නේ normal ledger account එකක් ගන්න ඒ කියන්නේ මොකද්ද date description ledger folio amount date description ledger folio amount ඒ ඇති හරි අර cash book එකේ වගේ අර මොකද්ද receipt number එකයි පුතේ මොකද්ද voucher number එකයි නෑ ඒක තියෙන්නේ cash book එකේනේ bank account එකේ structure එක එහෙම නෑ bank account එකේ structure එක normal ගහන්න name description මොකද්ද discount column එක ගහන්න ඕනේ නෑ bank එකට discounts මේ column එක ගහන්න එන්නේ නෑ පුතේ ඔයාලට එන්නේ නෑ ඒක එනවා ඔයාලට එන්නේ නෑ හරි ඒක ඔයාලට එන්නේ නෑ හරි එහෙනම් ඒක වැඩි හිතන්න එපා ඒක හරි හොඳයි equation එක හරි ඉතින් මේ දැන් ඔන්න bank account එක කියලා කියන්නේ asset account එක එතකොට cash හරි අපි ඒ වගේම තමයි දැන් bank එකට cash deposit කරද්දී bank account එක debit කරනවා හරිද ඊට පස්සේ bank එකෙන් පුතේ අපි specially check issue කරද්දී හරිද bank account එකෙන් අපි checks issue කරද්දී bank account එක credit වෙනවා හරිද cash deposit කරද්දී හරි check deposit මම මෙහෙම ලියන්න හරි මේක bank account එක කියලා ඉතින් හරි මේක debit මේක credit side එක හරි bank account එක debit කරන්නේ මොකටද cash deposits වලදී මේ හොඳට මතක තියාගන්න මම මේ කරන්නේ summary එකක් හරිද පැරදිලි හිතන්න එපා අයියෝ මේ තියරි එක තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියලා දැන් paper class එකේ summary එකක් විතරයි දෙන්න පුළුවන් මුළු lesson එකම කරනවා නම් ඒක තියරි වෙනවනේ ඒකින්ද මොකුත් හිතන්න එපා දැන් අපි මේ කරන්නේ පුතේ අපි ඉගෙන ගත්තේ වගේ හරියට කොහොමද questions වලට answers ලියන්නේ කියන එක. ඒ තැනේදී තමයි මම මේ briefly මම කියාගෙන යන්නේ bank account එකට debit වෙන්නේ මොනවද bank account එකට credit වෙන්නේ මොනවද කියන එක මම මේ කියාගෙන යන්නේ. හරිද? ඒ හින්දා ඔයාලගේ තියෙන knowledge එක polish කරන එක තමයි paper class වලදී වෙන්නේ. හරිද? ඒ හින්දා දැන් අර මුකුත්ම දන්නේ නැතුව දැන් හිතන්න bank account එක ගැන මෙලෝ දෙයක් දන්නේ. එතකොට ඉතින් පොඩ්ඩක් මොනවද මේ කියන්නේ කියලා එකපාරට උලුවට යන්නේ නැති වෙයි. හරි? මොකද මම ඒක මේ සමරයිස් කරලා කියන්න ඕනේ හින්දා. හරිද? සමරයිස් කරලා කියන්න ඕනේ හින්දා ඒ හින්දා හොඳට ඔයාලගේ ක්ලාසස් වලදී හරි ඔයාලා ඉස්කෝලේදී හරි ඔයාලට උගන්වන්නේම හොඳට පොලිෂ් කරගන්න අපි මේ පේපර් ක්ලාස් එක කරන්නේ. හරි? ඒ ටික කරගමු. මේ හරි. දැන් කෑෂ් ඩිපොසිට් කරොත් බැංක් account එකට ඩෙබිට් වෙනවා. ඒ වගේම පුතේ චෙක් ඩිපොසිට් කරොත් බැංක් account එකට ඩෙබිට් වෙනවා. හරිද? ඒ වගේම චෙක් ඉෂුව කරොත් බැංක් account එකට ක්‍රෙඩිට් වෙනවා. ඒ වගේම bank charges හරි checkbook charges අන්න ඒ වගේ දේවල් හින්දා bank account එක credit වෙනවා. හරි දැන් ඔයාලට ඕන ලියා ගන්න පුළුවන් මේ summary එක මම හැමදාම කියනවා වගේ ඔයාලා අනිවාර්යෙන් paper discussion එක වෙලාවේ පොඩි paper එකක් වෙනම තියන් ඉන්න. දැන් අද මේ දැන් discuss කරන question number 28 ඔයාලා question number 28 දැම්ම
ඔන්න මතක් කරගත්තා බැංක් account එකට මොනවද ඩෙබිට් කරන්නේ බැංක් account එකට මොනවද ක්‍රෙඩිට් කරන්නේ කියලා මතක් කරගත්තා. එච්චරයි. හරිද? වෙන ඔයාලගේ සිලබස් එකේ හැටියට වෙන නෑ පුතේ. ඔය ටික තමයි. හරි? තව මේවා තියෙනවා. මට අමතක වුණා. direct remittance ඒ කියන්නේ කෙලින්ම account එකට සල්ලි දාන ඒවා direct remittances standing orders මොකද standing orders කියලා කියන්නේ standing direct remittances and standing orders කියලා කියන්නේ මොනවද දැන් මේවා නම් දන්නවනේ බැංක් එකට පුතේ cash deposit කරොත් හරිද බැංක් එකට cash deposit කරොත් බැංක් account එක debit සල්ලි දැම්මොත් බැංක් account එකට ගිහිල්ලා අපි check එකක් deposit කරොත් හරිද බැංක් account එක debit හරි direct remittances means හරි direct remittances කියන්නේ මොකද්ද? ඒ මොකද්ද? direct remittances. දැන් හිතන්න හරි දැන් හිතන්න පුතේ මෙන්න මේ වගේ දෙයක්. දැන් ඔයාලගේ සර්ලාගේ හරි දැන් මගේ ගෝලියොත් මෙතන ඉන්නවා ගොඩක් හරිද? එතකොට දැන් ඔයාලගේ සර්ලාගේ හරි මගේ හරි කාගේ හරි very good foreign currency ද කියලා අහලා තියෙනවා. ඒ කියන්නේ foreign exchange නෑ ඒක නෙවෙයි පුතේ. අපි ඒවටත් remittances කියලා කියනවා. හරි yes very good direct incomes to the bank very good හරි අන්න හරි ඒක හරි ඒ කියන්නේ දැන් මගේ දැන් හිතන්න මගේ classes එනවා කට්ටිය සමහර අය හරි එතකොට දැන් මගේ account එකට තමයි deposit කරන්නේ දැන් මම collect කරගන්න ඕනේ income එක මට bank එක collect කරලා දෙනවා හරිද bank එක collect කරලා දෙනවා අන්න ඒක තමයි direct remittances කියලා කියන්නේ දැන් සමහර අයගේ අම්මලා තාත්තලා රට ඉන්නවනේ එතකොට මේ bank එකට සල්ලි එවනවනේ අපි ඒවටත් කියනවා remittances කියලා. e-remittance කියලා කියනවා. නේ? අන්න ඒක කෙලින්ම ඒ කියන්නේ අපිට එවන ඉන්කම් එක පුතේ අපේ අතට අපිට ගන්න නැතුව කෙලින්ම බැංක් එකට ඒ ටික ඩිපොසිට් කරනවා. හරි? ඒ වගේම දැන් හිතන්න මම රිටේල් ෂොප් එකක් කරන කෙනෙක් කියලා. සිල්ලර කඩයක් කරන කෙනෙක් කියලා. දැන් මගේ යාළුවෙක් ඇවිල්ලා මට කියනවා අනේ කුමුදේශ් මේ මට 10000 වගේ දෙන්න බැරිද මේ ණයට බඩු ටිකක්. මම මේවාට මං ගාව මේ වෙලාවේ කෑෂ් නැහැ. මං අනිවාර්යයෙන්ම ගෙදර ගියපු ගමන් මං ඔයාලට කෑෂ් ටික ට්‍රාන්ස්ෆර් කරන්න. ෆෝන් එක ගෙනාවෙත් නෑ මේ නැත්තම් මං දැම්ම ට්‍රාන්ස්ෆර් කරනවා. දැන් මෙයා ගෙදර යනවා. මෙයා ගෙදර ගිහිල්ලා කෑෂ් ටික ට්‍රාන්ස්ෆර් කරනවා. අන්න මගේ අතට එයා ගෙනල්ලා දෙන්නේ නැතුව මගේ account එකට එයා ට්‍රාන්ස්ෆර් කරනවා. හරි? account එකට එයා ට්‍රාන්ස්ෆර් කරනවා. හරි? එතකොට ඒක තමයි පුතේ මේ direct remittances කියලා කියන්නේ. direct remittances. හරි? ඒක එකක්. examples නිකන් මතක තියාගන්න. හරි? එතකොට අනිත් එක දැන් ඔන්න ක්‍රෙඩිට් වෙනේ වගේ අහන්නේ check issued check එකක් issue කරද්දි පුතේ නේද check එකක් issue කරද්දි dishonoring ගැන අපි මෙතන කතා නොකරමු හරි dishonoring ගැන මෙතන අපි කතා නොකරමු මොකද මේ දැන් dishonoring වුණොත් එහෙනම් issued කියන්නේ issue කරපු check එකක් dishonor වෙනවා නම් debit වෙනවා පුතේ deposit කරපු check එකක් dishonor වෙනවා නම් credit වෙනවා හරි ඒක දැනට අපි පොඩ්ඩක් කතා කරමු චුට්ටක් හරි check එකක් issue කරනවා නම් account එකෙන් cash යනවනේ පුතේ හරි මට මෙන්න මේ දේ කියන්නේ පුතේ දැන් account holder ට හරි ඒ කියන්නේ මේ current account එකක් තියෙන account holder ට එයාට පුළුවන්ද මේ චෙක් එකක් ලියන්න නැතුව withdrawal slip එකක් විතරක් fill කරලා බැංක් එකෙන් withdraw කරන්න එයාගේ cash ටික current account holder කෙනෙක්ට පුළුවන්ද එයාගේ account එකෙන් cash withdraw කරන්න withdrawal slip එකකින් පුළුවන් එතන account එක මගේ කියලා current account එක මගේ කියලා හිතන්න හරි කරන්ට් account එක මගේ. හරිද? එතකොට කරන්ට් account එක මගේ. එතකොට මම කරන්ට් account එකෙන් ඔන්න cash මේ ගන්න ඕන හින්දා හරි? මම cash ටික ගන්න ඕන හින්දා පුතේ මම ගිහිල්ලා withdrawal slip එකක් fill කරලා cash ටික මට ගන්න පුළුවන්ද? එහෙම දන්න කට්ටිය ඉන්නවද? මොකද කියන්නේ? පුළුවන්. can't very good cannot very good පුතේ බෑ ගන්න බෑ හරි එහෙම ගන්න බෑ ඒ කියන්නේ
මම මගේ කරන්ට් account එකෙන් පුතේ මට withdrawal slip එකක් fill කරලා cash ගන්න බෑ. දැන් මට normal savings account එකක් තියෙනවා නම් issue එකක් නෑ. savings account holder කෙනෙක්ට නම් කොහොමද ඉතින් withdrawal slip එකක් නැත්තම් debit card එකෙන් ගන්න වෙන්නේ. හරි. මම මේ කියන්නේ debit card එකක් නැතු වෙලාවක. හරිද? දැන් හිතන්න මගේ account එකෙන් වුණත් මම cash ගන්නවා නම් card එකක් නැතුව card එකක් use කරන්නේ නැතුව මම ගිහලා cash ගන්නවා නම් පුතේ හරි අනිවාර්යයෙන්ම මමත් check එකකින් තමයි cash ගන්න ඕනේ. හරි චෙක් එකක් යූස් කරලා තමයි මටත් කෑෂ් ගන්න වෙන්නේ. ඒක මතක තියාගන්න. හරි. එහෙම නැතුව කරන්ට් account එකකින් කෑෂ් withdraw කරන්න බෑ. එකක් කාඩ් එක යූස් කරලා අනිත් එක චෙක් එකකින් විතරයි withdraw කරන්න වෙන්නේ පුතේ කෑෂ්. හරි මතක තියාගන්න. හරි. ඒක ටිකක් මතක තියාගන්න. කවදා හරි ඕව අනිවාර්යෙන් ඕන වෙනවා. බලන්නකෝ නැද්ද කියලා. මම හැමදාම කියන දෙයක් පුතේ මේ O level commerce සමහර විට මේ ඔයාලා කොමර්ස් ඉගෙන ගන්න අන්තිම ටික. හරිද? මේ ඔයාලා කොමර්ස් ඉගෙන ගන්න අන්තිම ටික. හරි. සමහර විට මේ බිට්කොයින් ගැන ගොඩාක් සැරයක් දැන් මම දැක්කා දාලා තියෙනවා. බිට්කොයින් ගැන නම් මම පොඩ්ඩක් ස්ටඩි කරලා අඩුයි. හරිද? ඒ චුට්ටක් ඒ හින්දා අපි බලමු සර්ච් කරලා බිට්කොයින් කියන එක තියෙනවා. බිට්කොයින් ගැන බලන්න පුළුවන්. ගොඩාක් සැරයක් මම දන්නවනේ වුණ ආසයිනේ ඔයාලත් අර ඉන්වෙස්ට්මන්ට් පැත්ත බලන්න. හරි. හින්දා හරි මේ නෑ මම බිට්කොයින් ගැන වැඩි මේ ස්ටඩි කරලා නෑ පුතේ. හරි ඒක ඒ කියන්නේ මම ලොකු හොඳ ඉන්වෙස්ට්මන්ට් මෙතඩ් එකක් කියලා මම පොඩ්ඩක් මේ ඉන්වෙස්ට්මන්ට් මෙතඩ් එකක් කියලා මම එච්චර හිතන්නේ නෑ මේ ලංකාව ඇතුලේ. ඒක මොකද මටත් පොඩි ප්‍රශ්න වගේක් වුණා. ඔය ඉන්වෙස්ට්මන්ට්ස් වගේක් බලලා මේ ඒක මට හරි ගියේ නෑ ඒ වැඩේ. හරි මම ඒක චුට්ටක් මම පොඩ්ඩක් බලලා කියන්නේ. ඒක නිකන් ස්ටඩි කරන්නේ නැතුව නිකන් ওই බිට්කොයින් කියන්නේ මේකයි අරකයි මෙහෙමයි කිව්ව කියලා වැඩක් නෑ. හරි. ඒ හින්දා මතක තියාගන්න. හරි. ඉතින් මේ ඒ හින්දා පොඩ්ඩක් yes අනිවාර්යෙන් ගොඩක් රිස්ක් එකක් තියෙනවා. මොකද ලංකාවේ ඉඳලා ඒක කරනකොට පොඩි රිස්ක් එකක් තියෙනවා. හින්දා මතක තියාගන්න මේක. හරි. හොඳයි. හොඳයි. ඉතින් මම මේ කියන්න ගියපු දේ මතක තියාගන්න අනිවාර්යයෙන්ම අර දැන් අපිට withdraw දැන් මම මේ කියන්නේ ඊයේ ඉස්සෙල්ලා අපි සමහර විට මේ O level commerce වලින් පස්සේ A level වලට maths කරන්න පුළුවන්, bio කරන්න පුළුවන්, technology කරන්න පුළුවන්, art කරන්න පුළුවන්. ඒ හින්දා මේ කියලා දෙන දේවල් පුතේ practically ඔයාලගේ ජීවිතේට කවදා හරි ඕනේ වෙයි. ඒ හින්දා මේ මම පුංචි දේවල් කියන්නේ. හැබැයි බැංක් එකකට ගියාට පස්සේ දැන් මේ මම බැංක් එකේ වැඩ කරන කාලේ ඔන්න එක්කෙනෙක් ආවා ස්ලිප් එකක් ෆිල් කරගෙන සල්ලි ගන්න කියලා. හරි. එතකොට දැන් මටත් hina ගියා එකපාරට. ඇයි දන්නේ නැහැ. බිස්නස්මන් කෙනෙක් වුණාට දන්නේ නැහැ තමන්ගේ කරන්ට් account එකෙන් සල්ලි ගද්දී withdrawal slip එකකින් ගන්න බෑ කියන එක. ඊට පස්සේ මේ අපි කිව්වා මෙහෙම ගන්න බෑ. මේ වාට අනිවාර්යෙන් මේ චෙක් එකක් එහෙමද? මං හිතුණා මගේ account එකේ හින්දා මට ඕන වෙලා ඕන විදිහකට ගන්න පුළුවන් කියලා. අපි කිව්වා එහෙම බෑ. මේ මොකද්ද අනිවාර්යයෙන්ම මේ ඔයා චෙක් බුක් එක අරන් එන්න ඕනේ. ඔයා account එක ඔයාගේ account එකෙන් ඔයා withdrawal කරද්දී උනත් current account එකෙන් අනිවාර්යෙන් චෙක් එකක් use කරලා තමයි withdraw කරන්න ඕනේ කියලා. sorry මම චෙක් බුක් එක ගෙනාවේ නැහැ මම පස් වෙලාවක එන්නම් කියලා ගියා. හරි. අන්න ඒකයි. ඒ වගේ වැඩ වෙන්න කලින් තමයි මේ වගේ දේවල් කියලා දෙන්නේ. හරි. ඉතින් ඒකයි. හරි. මේ ඉතින් කොහොම හරි ඒක චෙක් එකක් ඉෂුව කරද්දී පුතේ අනිවාර්යයෙන්ම බැංක් account එක ක්‍රෙඩිට් වෙනවා. ඊළඟට බැංක් charges. බැංක් charges හින්දා ඒ කියන්නේ බැංක් එකෙන් ගන්නවනේ එක charges එක facility charges ගන්නවනේ. මොනවද ගන්නෙ? මේක නම් check book charges කියලා වෙනම තියෙනවා. හරි. එක facility charges තියෙනවා. ඔය SMS alert එක හරි ඊට පස්සේ තව මොනවද ඉන්ටර්නෙට් බැංකින් ෆී එකක් හරි මොබයිල් බැංකින් ෆී එකක් හරි නේද ඊට පස්සේ මේ ඩෙබිට් කාඩ් ක්‍රෙඩිට් නෙමෙයි ඩෙබිට් කාඩ් ෆී එකක් හරි අන්න ඒ වගේ එක බැංක් charges ගන්නවා ඒක හින්දාත් බැංක් account එක ක්‍රෙඩිට් වෙනවා හරිද පුතේ එතකොට අනිත් එක check book charges සාමාන්‍යයෙන් check book charge එකක් ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඒක කියන්නේ දාන්නේ පුතේ සාමාන්‍යයෙන් ඔය එක කොලේකට චෙක් කොලේකට රුපියල් 10ක් හරි 15ක් හරි වැටෙන විදියට හරි 200 වෙන්න පුළුවන් 300 වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් BOC එම 300 වගේ මට මතක. ඒ කියන්නේ ඒක අර චෙක් බුක් එකේ පුතේ චෙක් බුක් එකේ තියෙන කොල ගානනත් එක්ක තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. සමහර ඒවා වගේ තියෙනවනේ පොඩි චෙක් පොත් තියෙනවා සමහර ඒවා වගේ ලොකු ඒවා තියෙනවා. එහෙම ඩිපෙන්ඩ් වෙනවා. හරි. ඒවල චෙක් බුක් charges හින්දාත් බැංක් account එක ක්‍රෙඩිට් වෙනවා. මොකද බැංක් account එකෙන් කෑෂ් අඩු වෙන හින්දා. හරි. අනිත් එක standing orders. මොනවද මේ standing orders කියලා කියන්නේ? Standing orders මොනවද? standing orders ඔව් හරි standing orders කියලා කියන්නේ පුතේ දැන් අපිට පුළුවන් මම හොඳ example එකක් ඔකට දෙන්නම්
order to bank very good හරි දැන් මම ඕකට හොඳ ආන්සර් එකක් දෙන්නම් මෙන්න මේ වගේ එකක් දැන් හිතන්න මේ මොකද්ද දැන් මට ඇත්තටම හැම මාසෙම පුතේ 20 මට දැන් නම් මතකත් නෑ කවද්ද කියලා මොකද පොඩි ඒකට පොඩි වැඩක් කරලා තියෙන්නේ මේ හැම මාසෙම 25 හරි 26 හරි මේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකට පේ කරන්න තියෙනවා හරිද මේ yes very good හරිද මට ලයිෆ් ඉන්ෂුරන්ස් එකට හැමදාම පේ කරන්න තියෙන හැම මන්ත් එකේම 26 වගේ දවසක එතකොට මේ මට හැමදාම අමතක වෙනවා හරිද හැමදාම අමතක වෙනවා කියලා ඔයාලා හිතන්නකෝ හරි ඇත්තටම අමතක වෙනවා ඉතින් මේ ඊට පස්සේ මේ දැන් මට පුළුවන් හරිද ඒකට මේ කලින් කිව්වනේ ඒක කලින් කියන්නේ තියරි එකයි හරි ඒක පුළුවන් අපිට මට අමතකනේ ඉන්න මට පුළුවන් බැංක් එකට ඕඩර් එකක් දීලා තියන්න හැම මන්ත් එකේම මගේ account එකෙන් ඉන්ෂුරන්ස් එකේ account එකට cash transfer වෙන විදියට හරි මගේ account එකෙන් ඉන්ෂුරන්ස් එක account එකට cash transfer වෙන විදියට මට පුළුවන් ඒක transfer කරන්න හරිද එතකොට ප්‍රශ්නයක් නෑ කියන්නේ මට බැංක් එකට ඕඩර් එකක් දෙන්න පුළුවන් ඒකට පුතේ standing order form එකක් තියෙනවා ඒ standing form එකේ තියෙනවා to account එක from account එක කියන්නේ මගේ account එක හරිද එතකොට details දැන් මම මේ insurance එකේ account එකට මේ ගාන දාන්න කියලා විතරක් කියලාත් බෑනේ මොකද ඔය insurance එකේ ඔය account එකට දාන්නේ මම විතරද මේ ලංකාවෙම නෑනේ නේද දැන් අනිවාර්යයෙන්ම මේ මතක තියාගන්න මේ නෑ පුතේ නෑ ඒක current account වලින් විතරක් තියෙන මේ service එකක් නෙමෙයි මේ savings account holders ලටත් ඒක තියෙනවා. හරි මතක තියාගන්න. අර මේ book එකේ නිකන් දීලා තියෙන ඔය වගේ මොකද grade 11 book එකේ තියෙනවා advantages වලට standing orders කියලා. එතකොට ගොඩක් අයට හිතෙන්න පුළුවන් මේ standing orders තියෙන current accounts වලින් විතරයි කියලා. නෑ නෑ එහෙම නෑ. savings account holders ලටත් පුළුවන්. හරි. එතකොට මේ අනිවාර්යයෙන්ම එතකොට මේ මතක තියාගන්න අපිට පුළුවන් current account අපේ තියෙන account එකෙන් අර විදියට පුතේ වෙන account එකකට cash transfer කරන්න. එතන කාටද කියන තැන ඒ කියන්නේ account මොන account එකටද කියන තැන insurance එකේ නම දාලා ඒ account name එක දාලා ඊට පස්සේ account number එක දාලා තව මොන හරි අපි narration එකක් use කරනවා නේ. ඒ කියන්නේ දැන් අපි හැමෝටම තියෙනවනේ පුතේ මේ අනිවාර්යයෙන්ම මේ මොකද්ද policy number එක insurance policy number එකක් තියෙනව නේද? ඒ number එකත් එක්ක transfer කරන්න ඕනේ. නැත්තම් ඉන්ෂුරන්ස් කම්පැනි එකෙන් දන්නවා මේ කවුද මේක දැම්මේ කියලා නේද ඉන්ෂුරන්ස් කම්පැනි එක දැනගන්න ඕනේ මේක කවුද මේ පේමන්ට් එක කරේ කියලා එතකොට අපේ ඉන්ෂුරන්ස් පොලිසි නම්බර් එකක් තියෙනවා ඒ ඉන්ෂුරන්ස් පොලිසි නම්බර් එකෙන් තමයි අනිවාර්යයෙන්ම මේ නම්බර් එකත් එක්ක වැටෙන විදියට තමයි account එකට දාන්න ඕනේ එතකොට තමයි ඒ කට්ටිය ඒක අප්ඩේට් කරගන්න යාගේ පේමන්ට් එක හිතන්න හදිසි හරි ওই ඉන්ෂුරන්ස් පොලිසි නම්බර් එක වැරදිලා වෙන එකකට ගියා නම් එහෙම නේද දැන් මම දන්නවා අනිවාර්යෙන් අහනවා එතකොට මොකද වෙන්නේ කියලා. හරි මම ඒ හින්දා ඒකටත් උත්තරයක් දෙන්න. නෑ එතකොට ඉතින් මේ කතා කරලා ඉන්ෂුරන්ස් කම්පැනි එකත් එක්ක කතා කරලා ඒක ඒ කියන්නේ ඒක වැටිච්ච කෙනා ඉන්නවනේ. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් වැරදිලා වෙන කෙනෙක්ට වැටිච්ච කෙනා ඉන්නවනේ. එතකොට එයාටත් කතා කරලා ඒක සෙටල් කරගන්න ඕනේ පුතේ. එයා අකමැති වුණොත් එහෙම ඇත්තටම එතකොට යන්න වෙනවා පොඩ්ඩක් නීතිමය මාර්ගයකට යන්න වෙනවා ඉතින්. වෙන කරන්න දෙයක් නෑ. හරි. මොකද එයා එහෙම එක එක ප්‍රශ්න වෙනවා. හරි මටත් වෙලා තියෙනවා මටත් මගේ අතිනුත් මේ ඔය මම මාස 8ක් විතර මම කවුන්ට් එකේ හිටියා. ඒතකොට ඔය මාස 8ට එකපාරක් මගේ අතින් වුණා මේ වෙන account එකකට cash ටික මාරු වෙලා ගියා. හරි. එතකොට මේ ප්‍රශ්නයක් වුණා. රුපියල් 20000 ගාණක්. ඊපස්සේ අන්තිමට මට ඒ cash දාපු කෙනා ඇවිල්ලා කිව්වා මේ ඔයා මට දෙන්න කියලා. මොකද මට දෙන්න බෑ කියලා. මට මං ඉතින් මම ඇත්තට මගේ අතින් වැරද්ද වෙලා තියෙන එක නම්බර් එකක් වෙනස් වෙලා එක නම්බර් එකක් ඒක 2 වෙනුවට 3 ගහලා වෙන කෙනෙක්ට ගිහිල්ලා ඊට පස්සේ කොහමද අපි කතා කරලා ඒ වැටිච්ච කෙනාට කතා කරලා එයා කලින් කිව්වා දෙන්න බෑ කියලා මගේ අතින් උන වැරද්ද කියලා කිව්වට එයා කිව්වා දෙන්න බෑ කියලා බෑ පුතේ එහෙම එයාගේ account එක block කරන්න බෑ එහෙම බැංක් එකකට එහෙම දෙයක් කරන්න බෑ වැරද්ද එයාගේ නෙවෙයිනේ මගේනේ එතකොට එහෙම කරන්න බෑ. ඒ කියන්නේ account එකක් block කරනවා නැත්නම් account එකක් hold කරනවා කියන එක එහෙම banks වලට ඕන විදිහට කරන්න බෑ. මමත් ඕක හිතුවා බැංක් එකට යන්න කලින්. එහෙම දෙයක් වුණොත් account එක hold කරන්න පුළුවන්ද කියලා. බෑ. කරන්නේ නැහැ. ඊට පස්සේ මේ පුළුවන්. ඊට පස්සේ පුළුවන් දැන් මේ ඒ කියන්නේ දැන් අපි කතා කරා අපේ මේ මොකද්ද මේ ඔෆිස් එහෙම කතා කරා. මට බැන කතා කරා
කුමුදේ ශනේ මන්ද උඹ නම් ගගා කතා කරා. හරි. එයාට කතා කරලා කස්ටමර්ස්ලා කතා කරලා කිව්වා මේ අපි ලීගල් ඇක්ෂන් ගන්නවා. එහෙනම් හරි හරි තිබ්බ කියලා ටක් ගාලා තිබ්බා. ඊට පස්සේ ඔන්න බය වුණා. හරි ලීගල් ඇක්ෂන් ගන්නවා කිව්වනේ. ඒකට බය වුණා. බය වෙලා පහුවෙන්දා ඒ කියන්නේ දවස් ගාණක් ගියා. සති දෙකක් විතර දැඟලුවා ඒකට. ගන්න සල්ලි ටික. හරි. ඊට පස්සේ ඔන්න ඕකේ හරි හරි එහෙනම් ඕකේ හරි මම දෙන්න මගේ නෙමෙයි මගේ පේමන්ට් එක මගේ නෙමෙයි කියලා දීලා තිබ්බා. හරි. අන්න ඒකයි. ඉතින් මේ මොකද නෑ මුකුත් දුන්නේ නෑ. එහෙම සැලරිස් මුකුත් මේක ඩිඩක්ට් උන්නේ නෑ පුතේ. දුන්නානේ. ඒතර ඉෂුව එකක් නෑ. නැත්තම් කපනවා. නැත්තම් සමහරට මගෙන් කපලා හරි දෙන්න වෙනවා. මගේනේ වැරද්ද. එහෙම සැලරිස් ගොඩක් වෙලාට කැපෙනවා බැංක්ස් වල ඉන්න කට්ටියගේ. ස්පෙෂලි කවුන්ටර්ස් වල ඉන්න කට්ටියගේ සැලරි කැපෙනවා ගොඩක් වෙලාට. ඔය වගේ වැරදි හින්දා. හරි ඉතින් මේ ස්ටෑන්ඩින් ඕඩර් කියලා කියන්නේ මම අර කිව්වා වගේ පුතේ අපි ඕඩර් එකක් දෙනවා බැංකුවට මෙන්න මේක ගෙවන්න. අර ඒක අපිට අමතක වෙන හින්දා හරි නැත්නම් අපිට හැම වෙලාවෙම බැංක් එකට යන්න බැරි හින්දා හරි. හරි. දැන් හිතන්න අපි කාට හරි සතියකට පාරක් පේමන්ට් එකක් කරන්න තියෙනවා. ඉතින් අපි සතියකට පාරක් බැංක් එකට යනවට වඩා හොඳයි ස්ටෑන්ඩින් ඕඩර් එකක් දාලා තියෙනවා බැංක් එකට හැමදාම මෙන්න මේ account number එකට pay කරන්න කියලා. එතකොට ස්ටෑන්ඩින් ඕඩර් එකෙන් ඒක කැපිලා යනවා. හරි. ඉතින් ඔන්න ඕවා තමයි බැංක් account එකට debit වෙන්නේ. අනිත් මේ තියෙන පැත්තේ තියෙනවා තමයි බැංක් account එක credit වෙන්නේ. එතකොට මගෙන් ඇහුවා දැන් කීප දෙනෙක් මම එතකොට සර් රිටර්න්ස් කොහොමද දාන්නේ කියලා. හරි. චෙක් එකක් ඉෂුව කරපු එකක් රිටර්න් වුණොත් පුතේ අපි ඒක දාන්නේ මෙන්න මේ සයිඩ් එකේ රිටර්න් වුණොත්. මම මෙහෙම දාන්න. return check issued. හරි. චෙක් එකක් ඩිපොසිට් කරපු එකක් රිටර්න් වුණා නම් return check deposit. හරි. ඔන්න ටෝටල් එක ඔන්න ඔයාලට දුන්නා. හරි. ඔයාලට ටෝටල් එක දුන්නා. දැන් මෙච්චරයි. හරි. දැන් මේක සමරි එකක් දාගන්න පුතේ. පාඩම් කරද්දි ලේසි එතකොට. ඒ කියන්නේ ඔයාලා දන්නවා බැංක් account එකට මොන වගේ transactions ද debit වෙන්නේ මොන වගේ transactions ද credit වෙන්නේ කියලා. දැන් theory එක මොහොම යනවා යද්දි. එහෙමද? එහෙනම් බ්ලොක් කරන්න බෑ accounts. මොකක්ද රීසන් එක කියලා කිව්වොත් මං කියන්න ෆෙයාද නැද්ද කියන එක. මට මැසේජ් එකක් දාන්නකෝ. හරි. මේක මම තියමුනේ. ඔලෙල්කොම සමාරු නෑ. ඔලෙල්කොම ශ්‍රේෂි. හරි. හොඳයි. දැන් මේ ආන්සර් එකට යන්නත් ඕනේ. දැන් මේ තියරි එකක් ගියේ තනිකරම. හරි. ඊට පස්සේ මම ඔහොමම ලියන්නම් පුතේ. අපිට තියෙනවා දැන් අපි මෙහෙමයි. අපි පුතේ රීසන්ස් පහක් අපිට තියෙනවා. මොකද්ද මේ රීසන්ස් පහ? ඒ කියන්නේ මෙහෙමයි. දැන් මම ඒක ටක් ගාලා කියන්න මෙන්න මේ විදිහට. දැන් අපි හදනවානේ මේ අපේ බැංක් account එක. හරිද? මේ අපේ බැංක් account එක අපි හදනවානේ. හරිද? හරි. අපේ බැංක් account එක අපි හදනවා. එතකොට අපි බැංක් account එක හදනවා වගේම පුතේ අපේ බැංක් account එකක් බැංක් එකෙන් හදනවා. හරිද? ඔයාලට තේරෙනවනේ අපි හදනවා මේ බැංක් account එක අපේ බිස්නස් එකේ ledgers වල. හරි. බිස්නස් එකේ ledgers වල මේ මම ඉස්සෙල්ලා දැක්ක ප්‍රශ්නේ මේ accounting errors එන්නේ නැද්ද කියලා අහලා තිබ්බා. මේ නෑ accounting errors එනවද නැද්ද කියන එක අපිට කියන්න අමාරුයි පුතේ තාම. හරිද? එනවා. ඒව හැම එකක්ම එනවා. කවුද එන්නේ නැහැ කියලා කිව්වේ? එන්නේ නැත්තේ නෑ. හරි. එනවා. එහෙම එන්නේ නැහැ කියලා නෑ අනිවාර්යයෙන්ම grade 10 වල O levels වල grade 10 වල තියෙන last මේකනේ. එනවා. කොහෙන් හරි එනවා. papers මුකුත් බය වෙන්න එපා. papers මේ අඩු වැඩි වීමක් දෙන්නේ නැහැ මේ. ඔයාලට දෙනවා. හිතයි බලාගෙන ඉන්නකෝ. ඔයාලා ගැන හිතලා papers හදයි. මේ ඔයාලට grade 10 වල චුට්ටයි අහන්නේ කියලා O level වලට. එහෙම අහන්නේ. හරි එහෙම තමයි අපි හිතන් ඉන්නේ. ඕක හොඳටම දැනගන්න පුළුවන්. ඔයාලා බය වෙන්න එපා. A level කට්ටිය ලියනවා ඔයාලට කලින්. හරි. බලන්නකෝ A level කට්ටියට අඩු කරලා තියෙද නැද්ද කියලා. A level අයට නම් කොහොමත් grade 12 වලට බර වැඩි යාලගේ. ඒක සාමාන්‍ය හැටියක් ඒක. normal papers හැදෙනවා පුතේ. papers අඩු වැඩි වීමක් ලොකුවට වෙන්නේ නැහැ. උගන්නනවා අඩු වුණාද අරකද මේකද එහෙම හිතනවා නම් ඉතින් මද ලංකාවේ හරිද? ඔයාලට දෙන්න පුළුවන් උපරිම දෙනවා. මොනවා හරි චුට්ටක් කරයි. හරිද? කාකර පොඩ්ඩක් කරයි ඉතින් ඇත්තෙමත් නැති වෙයි. ඒකට ලේසි කරන්නේ නැහැ. හරි හොඳයි. හරි මම මේක කියන්න මට කතා කරන්න ඕනේ දැන් නම් ඕනේ නැහැ. හරි දැන් ඔන්න මම ටික ප්‍රශ්න වලට උත්තර ටිකක් අඩුවෙන් දෙනවා. මම උත්තර දෙනවා අඩු නම් ඒක උත්තර දෙනවා අඩුයි කොහොමද? දැන් ටිකක් පොඩ්ඩක් අඩු කරනවා. මේ මට ඔයාලගේ අහන්න තියෙන දෙයක් තියෙනවා නම් මේකට මැසේජ් එකක් දාන්න පුතේ හැමදාම කියනවා වගේ. මොකද මේ ප්‍රශ්න ටික ඉක්මනට අපි කතා කරන්න ඕනේ. හරි. එතකොට මේ දැන් මම කිව්වා දැන් අපි බැංක් account එක අපේ බිස්නස් බැංක් account එක හදනවා වගේම පුතේ
බෑන්ක් එකෙන් හදනවා බෑන්ක් ස්ටේට්මන්ට් එකක්. හරිද? බෑන්ක් ස්ටේට්මන්ට් එකක්. හරිද? එතකොට හරිද? එතකොට මේ දැන් ඔය දෙක හරි විදියට නම් පුතේ ටැලි වෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ අපි අපේ account එකේ රෙකෝඩ් කරන ඒවා ටික බෑන්ක් එකත් බෑන්ක් account එකේ රෙකෝඩ් කරන්න ඕනේ. හරිද? හරි විදියට නම් ඒක කරන්න ඕනේ. හරි. දැන් ඕකත් මෙන්න මෙහෙම දෙයක් වෙනවා. හරිද? අපි අපේ account එක හදන්නේ asset principal එකටනේ. asset increase debit, asset decrease credit කියලා. හැබැයි පුතේ බෑන්ක් එකේ account එක හදන්නේ මොන principal එකටද? බෑන්ක් එකෙන් හදන බෑන්ක් ස්ටේට්මන්ට් එක හදන්නේ මොන principal එකටද? yes very good. නියමයි. අනිත් අයත් කියන්නේ අපි අපේ account එක හදනවා පුතේ asset principal එකට. හරිද? බෑන්ක් එක හදනවා බෑන්ක් ස්ටේට්මන්ට් එක නියමයි. liability principal එකට. liability principal එකට. ඒ කියන්නේ දැන් මෙහෙමනේ. දැන් අපිට පුතේ මේ කෑෂ් ටික දාන එක asset එකක් වුණාට අපි ගිහිල්ලා බෑන්ක් එකට දැම්මට පස්සේ බෑන්ක් එකට මේක liability එකක්. ඔයාලම හිතන්න වෙන කෙනෙක්ගේ සල්ලි ටිකක් අපි ගාව තියන් ඉන්නවා නම් පුතේ අපිට ඒක liability එකක් නෙමෙයිද? හරි. දැන් කවුරු හරි යාළුවෙක් මේ ගෙදරට ඇවිල්ලා කියනවා අනේ මේ කුමුදේශ් මේ ලක්ෂ 10ක් තියෙනවා මේ දවස්වල මාර හොරු ඒ පැත්තේ චුට්ටක් මේක තියාගන්නකො මේ දවස් ටිකට කියලා. දැන් ඕක මාර liability එකක් නේ ඇත්තටම. responsibility එකක් liability එකක්. හරිද? දැන් මේ වෙන කෙනෙක්ගේ සල්ලි ටික මම පරිස්සම් කරලා තියාගන්න ඕනේ. හරි. ඒ වගේ තමයි. අපිට මේක පුතේ ඇසෙට් එකක් වුණාට බෑන්ක් එක පැත්තෙන් එයාලට ඒක liability එකක්. හරිද? එතකොට අපි අපේ account එකට deposit cash deposit කරද්දි debit කරාට එයාලා මොකද කරන්නේ? කියන්නේ අපි asset increase debit වුණාට bank statement එකට liability increase මොකද වෙන්නේ? liability increase මොකද වෙන්නේ? yes very good. credit ඒ කියන්නේ මෙන්න මෙච්චරයි මට කියන්න තියෙන්නේ. හරි. අපි පුතේ අපේ account එකට debit කරන හැම එකක්ම එයාලා කරන්නේ bank statement එකට අපි මෙහෙම දාමු. මෙන්න මෙහෙම දානවා මම. පොඩ්ඩක් වට ලේසි කරන්නද මෙන්න මේ විදියට. හරි. දැන් මෙන්න bank statement එක. මේක හදන්නේ ඔන්න bank එකෙන්. හරි. අපි නෙවෙයි හදන්නේ. අපිට මේක අත තියන්නවත් බෑ. හරි. දැන් අපි debit කරන හැම එකක්ම පුතේ මෙයාලගේ bank statement එකට කරන්නේ credit. අපි ක්‍රෙඩිට් කරන හැම එකක්ම මෙයාලගේ බෑන්ක් ස්ටේට්මන්ට් එකට කරන්නේ ඩෙබිට්. හරි. මේක ඔයාලා ලස්සන විදියකට ඇඳගන්න. හරිද? ඔව් ඒක නෑ. දැන් මේ බෑන්ක් ස්ටේට්මන්ට් එක කියලා කියන්නේ liability account එකක්ද කියලා කියන්න එපා. මොකද මේක හදන්නේ අපි නෙවෙයි. මේක අපි හදන එකක් නෙවෙයි. බෑන්ක් ස්ටේට්මන්ට් එක කියලා කියන්නේ පුතේ අපේ account එකක් නෙවෙයි. ඒක එයාලගේ account එක. එයාලගේ කිව්වේ බෑන්ක් එකේ account එක. ඒතර බෑන්ක් එකේ අයට මේක liability account එකක්. ඒක අපි වැඩි එක හිතන්න එපා. ඒක liability account එකක්ද asset account එකක්ද කියලා මේක හරි විදියට නම් ඔයා ඔය හිතන විදියටම හරි liability account එකක් තමයි බෑන්ක් එකට. හැබැයි අපිට නෙවෙයි. කවදාකවත් එහෙම හිතන්න එපා. අපිට නෙවෙයි. ඒක බෑන්ක් එක පැත්තෙන් බෑන්ක්ස් මේ liability හරි. මෙන්න මෙහෙම ලිව්වත් කමකුත් නැහැ. හරි. දැන් ලේසිනේ. සමරි එක හොඳයිනේ. බෑන්ක් account එකට දාන්නේ මේවා බෑන්ක් account එකට credit කරන්නේ මේවා බෑන්ක් ස්ටේට්මන්ට් එකට දාද්දි ඒක අනිත් පැත්ත හරවලා තමයි දාන්නේ. හරි. මේක නිකන් වැරදි වගේ තේරෙයි දන්නේ ඔයාලා ලස්සනට මොන හරි අර කඩ ඉරක් හරි දාලා ඒක ලස්සනට ලියා ගන්න. හරි. නිකන් ඔහේ ලියා ගන්න එපා. නැත්තම් නිකන් කපලා දාලා වගේ. හරි. ඉතින් මේ ඒක ඒ විදිහට දැන් කොහොම හරි දැන් ඔයාලා නිකන් හිතන්න. හරි. දැන් ඔයාලා නිකන් හිතන්න පුතේ. හරි. දැන් අපි ඩෙබිට් කරන හැම එකක්ම බෑන්ක් ස්ටේට්මන්ට් එකට ක්‍රෙඩිට් කරනවා නම් හරිද? අපි ක්‍රෙඩිට් කරන හැම එකක්ම බෑන්ක් ස්ටේට්මන්ට් එකට ඩෙබිට් කරනවා නම් හරිද? ඒ දෙක ඩෙබිට් කර ඒ කියන්නේ අපි ඩෙබිට් කරනවා ක්‍රෙඩිට් කරනවා නම් අපි ක්‍රෙඩිට් කරනවා ඩෙබිට් කරනවා නම් හරිද? එහෙනම් සයිඩ් එක වෙනස් වුණාට වැලියු එක ඒ කියන්නේ බැලන්ස් එක ඊක්වල් වෙන්න ඕනේ නේද? බැලන්ස් එක ඊක්වල් වෙන්න ඕනේ නේද පුතේ? අනිවාර්යයෙන්ම බැලන්ස් එක ඊක්වල් වෙන්න ඕනේ. හරි. බැලන්ස් එක අනිවාර්යයෙන්ම ඊක්වල් වෙන්න ඕනේ. හරි. මතක තියාගන්න. බැලන්ස් එක ඊක්වල් වෙන්න ඕනේ. මොකද අර ඒකයි මං කිව්වා ආපස්සට මං කියන අපි ඩෙබිට් කරන ඒවා ක්‍රෙඩිට් කරනවා නම් අපි ක්‍රෙඩිට් කරන එක ඩෙබිට් කරනවා නම් පුතේ බැලන්ස් එක ඊක්වල් වෙන්න ඕනේ. හැබැයි ප්‍රැක්ටිකලි පුතේ
එහෙම වෙන්නේ නැහැ. එහෙම වුණා නම් අපිට adjusted bank account එකක්වත් bank reconciliation statement එකක්වත් means BRS bank reconciliation statement එකක්වත් අපිට හදන්න ඕනේ නැහැ. එහෙම වෙලා නැහැ නේ. ඉතින් ඒකනේ ප්‍රශ්නේ. එහෙම වෙනවනේ. හරි. ඒ කියන්නේ මේ විදියටම නෙවෙයි. හරි. මතක තියාගන්න. අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේ පුතේ ඔව් එහෙම වුණා නම් මරු තමයි. ඔව්. එහෙම වුණා නම් මරු කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම වුණා නම් හරි ලේසිනේ. මේක අනේ ඉතින් හැම එකක්ම මේ ඩෙබිට් වෙන හැම එකක්ම ක්‍රෙඩිට් වෙලා ක්‍රෙඩිට් වෙන හැම එකක්ම ඩෙබිට් වුණා නම් ඉතින් පුතේ ඔයාලට හදන්න දෙයක් නැහැ. ඔයාලට නිකන් මේ බැංක් account එකක් විතරක් හදන්න තියෙයි. ඒක එහෙම වෙන්නේ නැහැ ප්‍රැක්ටිකලි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. එතකොට ඕකට රීසන්ස් තියනවා පුතේ. ඕකට රීසන්ස් තියනවා 5ක්. හරි. ඕකට රීසන්ස් 5ක් තියනවා. ඒ 5 මම මෙහෙම ලියන්න. පොඩක් ඉන්න. හරි. එහෙම ලියමු. check deposited but not realized. Hari. Check deposited but not realized. Hari. And second one, මම ඒකයි මේ බැලුවේ එක ළඟට දෙකක් ගන්න තියෙනවා. හරි. direct නෑ වැරදුනා. bank charges ඊළඟට standing orders හරි ඊළඟට check issued but not presented hari and the last one direct remittances හරි කවන්න ලෙසන් එකම යනවා අපිට වෙලාව ගියත් කමන්නේ ඔයාලත් දෙයක් කරගන්නකෝ ඈ කොහොම හරි කරලා වැඩේ උඩ දාගන්නකෝ හරි මේ පුතේ මෙන්න මේ රීසන්ස් පහ තියෙනවා හරිද මේ රීසන්ස් පහ තියෙනවා හරිද මතක තියාගන්න චුට්ටක් බලන්න මේ සමහර අයගේ පොඩි ඉෂුස් තියෙනවා කියලා කියනවා මේ මොකද්ද සිග්නල් ඉෂුස් තියෙනවා ඇති ඔයාලගේ චුට්ටක් බලන්න හරි මේ හොඳයි ඉතින් මෙන්න මේ රීසන්ස් පහ හින්දා තමයි පුතේ අපේ account එකයි අපේ මේ bank statement එකයි balance වෙන්නේ නැත්තේ හරිද අපේ account එකයි bank එකෙන් හදන bank statement එක අපි හදන්නේ මේ bank statement එක අපි හදන්නේ අපි හදන bank account එකයි bank එකෙන් හදන bank statement එකයි පුතේ balance වෙන්නේ නැත්තේ මෙන්න මේ reasons පහ හින්දා හරි මෙන්න මේ reasons පහ හින්දා හරි එතකොට මම මේක erase කරනවා මේක ලියන්න වෙලාවක් වලට හම්බුණානේ හරි එතකොට දැන් මේ reasons පහ හින්දා මොකද වෙන්නේ මේ reasons පහ හින්දා මෙන්න මේ වගේ දෙයක් වෙනවා හරි මේක bank එක මේක bank statement එක හරි පුතේ check එක deposit කරලා හැබැයි කියන්නේ but not realized හරි මම මේක ගැන ගොඩාක් කතා කියන්නේ නැහැ මේවල ලස්සන කතා ටිකක් තියෙනවා හරිද මේ තරහ වෙන්න එපා ඔක්කොම කියන්න ගියොත් වෙලාව යන හින්දා මේක කියන්නේ නැහැ දැනට හරිද මේ අපේ පුතේ දැන් තව පුංචි දෙයක් දැන් කීප දෙනෙක් තව සැරයක් අහලා තිබ්බා මේ රිවිෂන් එක ගැන රිවිෂන් ක්ලාස් එක ඊළඟ වීක් එකේ ඉඳලා පටන් ගන්නවා හැමෝටම මැසේජ් එකක් හෙට උදේට groups වලට එයි හරිද අවශ්‍ය කට්ටියට ඒකට join වෙන්න පුළුවන් ඒකේ පුතේ ඔයාලට fee එකක් ගන්නවා හරිද රිවිෂන් ක්ලාස් එකට ඔයාලට fee එකක් ගන්නවා මොකද 2021 කට්ටියට තමයි ඒක කරන්නේ හැබැයි මෝර්නින් නෙවෙයි ඒක කරන්නේ රැට ඒ ඔක්කොම ඉන්ෆර්මේෂන්ස් ටික හෙට උදේ ඔයාලට හම්බ වෙනවා හරි ඒ හින්දා ඔයාලට කැමති කට්ටියට සිංහල මීඩියම් ඉංග්‍රීසි මීඩියම් දැන් මෙතන නම් ඉන්නේ ඉංග්‍රීසි මීඩියම් නේ සිංහල මීඩියම් ඉංග්‍රීසි මීඩියම් දෙගොල්ලන්ටම
10ට පුළුවන්. මොකද 10ට පුළුවන් කියලා කියන්නේ මම 10ට රෙකමන්ඩ් කරනවා එන්න කියලා ස්පීඩ් රිවිෂන්. yes very good. ඒක තමයි. හරි. ඉතින් 10ට රෙකමන්ඩ් කරනවා මොකද දැන් සමහර අය ඉන්නවා lesson number 4 5 6 7 8 9 වගේ ටික පොඩ්ඩක් ප්‍රශ්නයක්. හරි. චුට්ටක් ඒ ටික පොඩ්ඩක් මේ සමහර අයට ගැටලු තියෙනවා. ඒ හින්දා ඒකෙන් කවර් කරගන්න පුළුවන් ඒ ටික. හරි. ඒකෙන් කවර් කරගන්න පුළුවන් ඩීටේල්ස් පුතේ ඩීටේල්ස් ටික හෙට උදේ අනිවාර්යෙන්ම ඔයාලා හැම ගෲප් එකකටම වැටෙනවා. ඔයාලා ගෲප්ස් වල නැත්නම් මගේ මේ නම්බර් එකට ලින්ක් එක ඉල්ල ගන්න. හෙට උදේට හැමෝටම ඩීටේල්ස් ටික දානවා. එතකොට කැමති අයට ගෲප් ලින්ක් එක ක්ලික් කරලා ජොයින් වෙන්න පුළුවන්. මම ඒ රිවිෂන් එකේදී කරන්නේ lesson number sorry රිවිෂන් එකේදී කරන්නේ totally accounting part එක grade 10 වල lesson number 4 ඉඳලා grade 11 accounting ඉවර වෙනකම්ම. හරිද? එන්න පුළුවන්. ඉතින් 11 වලට එන්න ඕනේ නැහැ. දැන් grade 10 කට්ටිය grade 11 වලට එන්න එපා. ඒක තේරුමක් නැහැ නේ. අර grade 10 ඕනේ කරන lessons ටික දෙනවනේ. ඒක පුතේ monthly fee එකක් කියන්නේ. එතකොට මම එක මාසයකට කරන lessons ටික දානවා. හරිද? එක පළවෙනි මාසේ කරන lessons ටික දානවා. එතකොට කෙනෙක්ට ඕන නම් පළවෙනි මාසෙට එන්න ඒ මාසෙට එන්න පුළුවන්. හරි. ඒ second එකට ඕනේ නම් ඒ second එකේ මාසෙට එන්න පුළුවන්. හරි? එහෙම එන්න. හරි? හොඳයි. විස්තර ටික කියන්නම් ඈ. විස්තර දැනට එපා අහන්න. මේ මොකද මම ඒක මැසේජ් එකක් තියෙනවා මම ඒක එවන්න. හරි? ෂෝ එකට එවනවා ඈ. ඒ ඩීටේල්ස් එක ඔක්කොම ටික එවන්න. හරි? එතකොට මේ ඒකත් එක්ක මේ ඒකේ දැන් අර accounting part එක totally කරනවා. හැබැයි මේ දැන් අපිට ටයිම් එකක් මට හිතෙනවා අහු වෙයි කියලා. තව ටිකක් වැඩිපුර ඒ කියන්නේ ඒකත් කරලා ටයිම් එක ඉතුරු වෙයි කියලා. එහෙම වුණොත් මේ මොකද්ද අනිවාර්යයෙන්ම පුතේ මේ BS part එකත් දවසක් දෙකක් දාලා කතා කරනවා. grade 11 BS part එකයි grade 10 BS part එකයි දෙකම චුට්ටක් කතා කරනවා. හරි? ඒක මතක තියාගන්න. හරි. හොඳයි. ඒක චුට්ටක් මතක් කරේ මේ කීප දෙනෙක් ආපෝසරයක් අහපු හින්දා ගැන. මොකද මම ගිය සතියේ කිව්වා අනිවාර්යයෙන්ම මේ සතියේ කියනවා කියලා. හරි? මේ හරි. ඒක දාලා දාන්නම් ඈ. හරි. හොඳයි. හරි පුතේ දැන් මෙතනදී බලන්න මේ check deposited but not realized. එතකොට අපි check එක deposit කරනවා. එතකොට අපේ account එකට අපි check එක deposit කරනවානේ. අපේ account එකේ balance එක increase වෙනවා පුතේ. හරි. අපි check එක deposit කරද්දී අපේ account එකේ balance එක අපේ bank එකේ balance එක increase වෙනවා. හරිද? හැබැයි මේක මොකද්ද මේ කියන්නේ? check deposited but not realized. check එක deposit කරලා හැබැයි ඒක අපිට ඒක අපි නෙමෙයි. ඒක bank statement එකට තාම වැටිලා නැහැ. හරිද? ඒ හින්දා bank statement එකේ balance එක අඩුයි මේක හින්දා. අඩුයි කියන්නේ ඒ ගානමයි. හරි. ඒක එකක්. දැන් ওই realization එහෙම process එකක් තියෙනවා. ඔවා කියන්න ගියොත් එහෙම මට අද 11ත් මදි වෙන. 11 නෙවෙයි 11 මාර වෙනකුණුත් කියන්න වෙනවා. මදි වෙනවා වෙලාව. realization process එකක් තියෙනවා. මම bank එකේ හිටපින්ද ඕක මම කියන්නම් හිමින් සැරේ. එතකොට ඒක එකක්. ඊට පස්සේ bank charges පුතේ. හරිද? bank charges කියලා කියන්නේ දැන් bank එකෙන් charges අරගෙන. හරිද? ඒතර bank account එකේ balance එක අඩුයි. bank එකෙන් charges අරගෙන. හරි? bank එකෙන් charges අරගෙන එතකොට bank එකෙන් charges අරගත්තට ඔන්න අපේ bank account එකේ balance එක තාම අඩු වෙලා නැහැ. මොකද bank එකෙන් විතරයි මේ charges ටික අරගෙන තියෙන්නේ. හරි? bank එකෙන් විතරයි මේ charges ටික අරගෙන තියෙන්නේ. අපේ account එකෙන් පුතේ මේ ඒ charges ටික තාම අයින් වෙලා නැහැ. හරි? තාම අයින් වෙලා නැහැ. මතක තියාගන්න. හරි? bank charges bank statement එකෙන් සල්ලි ටික කැපිලා bank එකෙන් ගහනවනේ. දැන් ওই bank charges එහෙම අපිට කීයේ ඉන්නේ නැහැ පුතේ. මේ කට්ටිය bank charges ගන්නවා ඉතින්. මොකද අපි කලින්ම මේ දාලානේ තියෙන්නේ. හරි? මේ ඉතින් අන්න ඒකයි. ඒ හින්දා මතක තියාගන්න මේ ඒක මතක තියාගන්න. හරි. පුතේ මේ මොන හරි ඉෂුව එකක් තියෙනවද? වීඩියෝ එක ඕකේ නේද? වීඩියෝ එක ඕකේ නේ? ඉෂුව එකක් තියෙන කවුරු ඉන්නවද? ඕකේ නේ? හරි. පොඩ්ඩක් බලන්න මොන හරි ඉෂුව එකක් තියෙන කවුරු හරි ඉන්නවා නම් ඒ ඉෂුව එක තියෙන කෙනා චුට්ටක් ආපස්සට බලන්න. අනිත් අයට ඔක්කොටම ඕකේ. හරි? හොඳයි. මේ හරි. ඉතින් මේ මොකද්ද? දැන් bank charge එකක් bank එකෙන් ගන්නවා. bank එකෙන් ගන්න හින්දා statement එකේ අඩුයි. හැබැයි අපි තාම දන්නේ නැහැ bank charge එකක් අරන් තියනවද කියලා. හරි? bank charge එකක් අරන් තියනවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. අපේ bank account එකේ balance එක වැඩි. හරි? standing orders. දැන් ඔන්න අපි පුතේ මේ standing order එකක් දීලා තියෙනවා insurance එකට. අපි නිකන් හිතමු standing order එකක් අපි insurance එකට දීලා තියෙනවා. දැන්
බෑන්ක් account එකෙන් ඒ සල්ලි ටික කැපිලා. හරි දැන් බෑන්ක් ස්ටේට්මන්ට් එකේ බැලන්ස් එක අඩු වෙලා. හැබැයි පුතේ අපි තාම අපි දන්නවා ඇත්තටම ඔය කතාව මේ මෙන්න මෙහෙමයි. හරිද? ස්ටෑන්ඩින් ඕඩර් එකක් යනවා කියලා අපි දන්නවා. ඉතින් අපි දන්නේ නැතුව මොකද අපිමනේ ගිහිල්ලා සයින් කරලා ස්ටෑන්ඩින් ඕඩර් එක දාන්න අනිත් account එකට කියලා අපිමනේ ගිහිල්ලා කියන්නේ. නේද? අපිම ගිහිල්ලා කියනවනේ ස්ටෑන්ඩින් ඕඩර් එක අර account එකට දාන්න මෙහෙමයි කියලා අපිමනේ සයින් කරලා ඔක්කොම ඇප්ලිකේෂන් ෆිල් කරලා ඉන්නේ. අපි ඒ හින්දා දන්නවා. හැබැයි පුතේ account එකක කවදාක්වත් අපි දන්නවා කියලා රෙකෝඩ් කරනවද? අපි මේක දන්නවා. මේක මේ පේමන්ට් එකක් යන්න ඇති කියලා හිතලා අපි රෙකෝඩ් කරනවද කවදාක්වත්? no. මොකද්ද අපිට ඕනේ එහෙනම්? එහෙම රෙකෝඩ් කරන්න නම් අපිට මොකක්ද ඕනේ? yes very good. හරියට හරි. source document එකක් ඕනේ. අපිට source document එකක් ඕනේ. written evidence එකක් ඕනේ පුතේ. ඒ evidence එක නැතුව අපිට කොයි වෙලාවකවත් ස්ටෑන්ඩින් ඕඩර් එකක්වත්, ඒ කියන්නේ අපි බැංක් එකට දුන්න ඕඩර් එකක්වත් අපිට රෙකෝඩ් කරගන්න බෑ. ඒ හින්දා මතක තියාගන්න ස්ටෑන්ඩින් ඕඩර් එක බැංක් එකෙන් අඩු වුණාට අපිට කවදා හරි මේ බැංක් ස්ටේට්මන්ට් එක එනකන් මන්ත් එන්ඩ් එකේ බැංක් ස්ටේට්මන්ට් එක එනකන් අපේ account එකේ බැලන්ස් එක වැඩි. හරි? මතක තියාගන්න. හරි? හොඳයි. හොඳයි මේ ප්‍රශ්නේ. හරි? ඔව් පුතේ මේ ස්ටේට්මන්ට් එකත් මේ සෝස් ඩොකියුමන්ට් එකක් හැටියට අපිට ගන්න පුළුවන්. මොකද දැන් ගොඩක් වෙලාවට බැංක් ස්ටේට්මන්ට් එක එන්නේ නැහනේ නේද මේ මොකද්ද මේ ෆිසිකලි අපිට ගන්න බෑනේ. ඒ කියන්නේ හાર્ඩ් කොපි එක ගොඩක් ගන්න පුළුවන්. හાર્ඩ් කොපි එක එන්නේ නැහනේ. හරි. එතකොට මේ මොකද්ද අනිවාර්යයෙන්ම මේ බැංක් ස්ටේට්මන්ට් එක අපිට ගොඩක් වෙලාවට ස්ටේට්මන්ට් එකක් තමයි එන්නේ. ගොඩක් වෙලාවට දැන්. හරි. අන්න ඒකයි. ඒ හින්දා මේ හරි. ඒකයි තව හොඳ ප්‍රශ්නයක් තිබ්බා මම ඒක පොඩ්ඩක් මිස් වුණා. හරි. මම පොඩ්ඩක් කරගෙන යන්නම් ඈ. හරි. ඊට පස්සේ මේ අනිත් එක. check issued but not presented. check එක issue කරලා උන්න check එක issue කරලා පුතේ. දැන් කවුද issue කරේ? අපි check එක issue කරපු හින්දා අපේ account එකේ balance එක අඩුයි. හරි. අපි check එක issue කරපු හින්දා අපේ account එකේ balance එක අඩුයි. හැබැයි check issued but not presented. තාම ඒ බැංක් එකට චෙක් එක දීලා අරගෙන නැහැ. හරිද? චෙක් එක දීලා අරගෙන නැහැ. මතක තියාගන්න. එතකොට ඒ හින්දා බැංක් ස්ටේට්මන්ට් එකේ තාම බැලන්ස් එක වැඩි. පුතේ සාමාන්‍ය පුතේ චෙක් එකක වැලිඩ් පීරියඩ් එක කොච්චරද? චෙක් එකක නෝමල් වැලිඩ් පීරියඩ් එක කොච්චරද? මෙසේජස් දාන්න බලන්න. බැංක් ස්ටේට්මන්ට් එකක් එන්නේ කරන්ට් account holders ලට විතරද කියලා අහනවා මේ මොකද්ද නෑ ඒ කියන්නේ එන්නේ කියන්නේ ගන්න පුළුවන් ඕන කෙනෙක්ට. yes very good 6 month මාස 6යි normal මම කියන්නේ මාස 6යි. හරිද? දැන් සමහර ඒ වගේ තියෙනවා valid only 30 days valid only 60 days එහෙම ගහලා තියෙනවා තියෙනවා. ඉතින් ඒවා ඉච්චර කාලයක් විතරයි. normally මුකුත් කිසිම condition එකක් නැති මේ check එකක් පුතේ valid වෙන්නේ only 6 month මාස 6යි. එතකොට ඉතින් check එක issue කරාට පස්සේ ඒ check එක present කරලා නැති වෙන්න පුළුවන් නේ මොකක් හරි period එකක් වෙද්දි. ඒ හින්දා අපේ account එකේ balance එක අඩු වුණාට තාම bank statement එකේ balance එක වැඩි. හරි ඊළඟට direct remittances. ඒ කියන්නේ කෙලින්ම bank එකට වැටිලා සල්ලි ටික. හරි. මම ඉස්සෙල්ලා අහපු එක තමයි මේ ස්ටෑන්ඩින් ඕඩර් එක ගියා කියලා අපිට මැසේජ් එකක් එන්නේ නැද්ද කියන එක. වෙරි හොඳ ප්‍රශ්නයක් ඒක ඇහුවේ. දැන් මගෙන් එක පුතෙක් අහලා තිබ්බා. සර් දැන් මම කිව්වේ මොකද ස්ටෑන්ඩින් ඕඩර් එක උනාද නැද්ද කියලා අපි ගාව නැහැ සෝස් ඩොකියුමන්ට් එක. ඒ හින්දා අපි තාම රෙකෝඩ් කරන්නේ නැහැ කියලානේ. ඒතර මගෙන් අහලා තිබ්බා මැසේජ් එකක් ආවොත් ඒක නෑ මැසේජ් එක පුතේ අපිට සෝස් ඩොකියුමන්ට් එක හැටියට ගන්න බෑ. හරි. ඒක ගන්න බෑ. හරි. ඒක මතක තියාගන්න. දැන් ඩිරෙක්ට් රෙමිටන්සස් එහෙමයි. කෙලින්ම account එකට වැටෙනවා. අපිට alert එකක් එනවා. 15000 credited to your account කියලා. හරි. වැටුණා කියලා අපිට මැසේජ් එක එනවා. අපි දන්නවා ඉතින්. ඒ වුණාට source document එකක් තියෙන්න ඕනේ. දැන් නම් හැබැයි මේ මොකද්ද source document එක ගොඩක් වෙලාවට පුතේ ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ ගන්න පුළුවන් දැන් නම්. මොකද දන්නවද? දැන් කෙලින්ම slip එක එවනවනේ. දැන් මේ bank statement එකකන් ඉන්න ඕනේ නැහැ. ස්ලිප් එක කියන්නේ ස්ලිප් එක හරි අර රිසිප්ට් එක හරි
ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරාට පස්සේ රිසිප්ට් එක එවන්න පුළුවන්. ඉතින් ඒවා යූස් කරන්න පුළුවන්. හරි. එතකොට කොහොම හරි ඩිරෙක්ට් රෙමිටන්සස් ඉඳ අපේ account එකේ balance එක අඩුයි bank statement එකේ balance එක වැඩි. හරි. මතක තියාගන්න. ඔව් 6 month තමයි valid check එකක්. හරි. දැන් මෙන්න මේ reasons ටික හින්දා පුතේ bank account එකේ balances වෙනස් වෙන විදියයි bank statement එකේ balances වෙනස් වෙන විදියයි මෙන්න තව summary එකක්. ලියා ගන්න. මේකත් ලියා ගන්න. තව summary එකක්. තාම එක ප්‍රශ්නයක්වත් අපි කරේ නැහැ. හරි දැන් මෙතන ඉඳලා පටන් ගන්නවා. ඒක ගොඩක් දේවල් දැන් කතා කරා. එතන ඉඳලා ඔක්කොම කතා කරනවා ඈ. මේක ලියා ගන්න ඉක්මනට වැඩි වෙලාවක් ගන්න නැතුව. පේපර් ක්ලාස් එක මේ රිවිෂන් එකකින්ද පේපර් ක්ලාස් එක නවත්තනවද කියලා අහනවා නෑ නෑ. එහෙම නවත්තන්නේ. කිව්වනේ නවත්තන්නේ නෑ කියලා. නවත්තන්නේ නෑ ඒක. නවත්තන්නේ. අර A levels ළඟ වුණොත් විතරයි පොඩ්ඩක් දවසක් දෙකක් මිස් වෙන්නේ. එතනින් ඒ ඇරෙන්න මයික් කලින් කියලානේ තියෙන්නේ. A level අයගේ එක්සෑම් ලඟ වෙද්දි තමයි ඔයාලගේ පොඩ්ඩක් මේ ටයිම් එක දෙන්න වෙනවා A level අයට. හරි. එහෙම වුණොත් විතරයි මේ පොඩ්ඩක් හරි දවසක් දෙකක් අඩු වෙන්නේ. එහෙම නැත්තම් දිගටම යනවා පුතේ. මොකක් හරි මට ඉෂුව එකක් හරි ප්‍රයිවට් මොකක් හරි රීසන් එකක් නැත්තම් කරගෙන යනවා. හරි 28. දැන් මෙන්න මේක දිහා බලලා හරිද? මෙන්න මේක දිහා බලලා අපිට question number 28 වලට දෙන්න පුළුවන් ආන්සර් එක. හරි බලමු. The balance of the bank account of Ranil's business as at 31st October 2018 was 20,000. හරි. ඔන්න bank account එකේ balance එක 20,000. While the balance of the bank statement was 22,000. හරි. bank statement එකේ balance එක වැඩි. හරි. මෙන්න මේ part එකෙන් තමයි ඔය අහලා තියෙන්නේ. හොඳට බලන්න. දැන් 20,000 තමයි bank account එකේ balance එක, bank statement එකේ balance එක හැබැයි 22,000. ඒ කියන්නේ වැඩි. The reasons for the difference is හරි. අනිවාර්යෙන්ම පුතේ. හරි. අනිවාර්යෙන්ම මෙන්න මේ reasons දෙකෙන් එකක් තමයි answer එක වෙන්නේ. මොකක්ද answer එක? ටක් ගාලා කියන්නේ. මේ reasons දෙකෙන් එකක් තියෙනවා නම් answer එක ඒක තමයි. Deposited but not realized. නෑ ඒක නෙවෙයිනේ. එතකොට second one issued but not presented. අන්න හරි answer එක second one. හරි. bank charges කියන්නේ මේක. ඊළඟ insurance standing orders කියලා කියන්නේ මේක. මේ දෙකෙන් එකක් ඔතන තියෙනවා නම් අන්න ඒක තමයි answer එක. අයියේ. bank statement එකේ balance එක වැඩි, bank account එකේ balance එක අඩුයි. answer number 2. ඔන්න ඒක හරි පුතේ. answer number 2. පුතේ 4 ගන්න බෑනේ. දැන් පොඩ්ඩක් මොකද්ද 4 තියෙන්නේ? payment of insurance on standing order කියලානේ. මේ standing orders ඉඳ මොකද උනේ? standing orders ඉඳ උනේ bank statement එකේ balance එක අඩුයි, bank account එකේ balance එක වැඩි. 4 ගන්න බෑ. හරි? හොඳයි 29. Select the correct double entry to record dishonoring of deposited checks. හරි. දැන් අපි ඩිපොසිට් කරපු චෙක් එකක් පුතේ රිටර්න් වෙනවා නම් මොකද්ද වෙන්නේ කියන එක මම ඉස්සරලා මේ සමරි එක නෙමෙයි මීට කලින් දුන්න ඔයාලට ලියන්න දුන්න සමරි එකේ මම කිව්වා. හරිද? චෙක් ඩිපොසිට් කරපු චෙක් එකක් පුතේ ඩිස්හොනර් වෙනවා නම් මොකද වෙන්නේ? චෙක් එක ඩිපොසිට් කරනවා නම් ඩෙබිට් නේ. ඒක ඩිස්හොනර් වෙනවා නැත්නම් රිටර්න් වෙනවා නම් ඒක very good credit. bank account එක credit වෙනවා. හරිද? bank account එක credit. එතකොට normally deposit බලමු bank account credit කොච්චරක් තියෙනවා මෙතන third one එකයි fourth one එකයි දෙකම bank account credit කියලා තියෙනවා. හරිද? එතකොට අපි deposit කරන්නේ පුතේ අපිට ලැබිච්ච check එකක් නේ. නේද? කාගෙන්ද හම්බ වෙන්න ඕනේ? debtors ළගෙන්ද නැත්නම් creditors ළගෙන්ද? හම්බ වෙන්නේ debtors ළගෙන්නේ. අපි deposit කරන්නේ debtors ළගෙන් හම්බ වෙන check එකක් මිසක් පුතේ creditors ළගෙන් හම්බ වෙන check එකක් නෙවෙයිනේ. ඒ හින්දා bank account එක credit වෙනවා, debtors account එක debit වෙනවා. හරි? ඒක හොඳ point එකක්. හැබැයි ඕක දැන් මම ඔයාලට දීලා තියෙන හින්දා මම ඒකට ටක් ගාලා ආන්සර් එක ඔන්නම ගන්නවා third one. හරි ඒකට හරි. and next one 30. The reasons for the balance of bank account
exceed the balance of the bank statement is. මේ ආපහු අහලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේ වගේ එකක් නේද? මේ තියෙන summary පුතේ මේ summary එකෙන් O level වලට අනිවාර්යයෙන්ම question එකක් අහනවාමයි. 2021 කට්ටිය කියන්න ආවද නැද්ද කියලා ලියලා ඇවිල්ලා කියලා මට කියන්නකෝ. මෙන්න මේ තියෙන මේක සමහර අයට හිතේ මේ නිකන් ඔහේ නිකන් ඒක මොකද්ද මේ summary එක මේකෙන් කොහොමද bank reconciliation එක්කුයි මේකකුයි කරගන්නේ කියලා. මේක එන්නේ නැද්ද කියලා බලන්නකෝ ඈ. past papers කරද්දී එහෙම past papers වල කොච්චර මේ question එක ඉතින් ඒක ලකුණකට තමයි. ඉතින් ලකුණු 10 15ක් එන්නේ නැහනේ. හරි මේ වගේ එකට හරි MCQ එකක් අහනවාමයි. දැන් මේකේ questions දෙකක් තියෙනවා. දැන් මේ 28 එකයි question number 30 එකයි. The reasons for the balance of the bank account exceed the balance of the bank statement. bank statement එක exceed කරන reasons තුනක් තියෙනවා. හරිද? bank statement එක exceed කරන reasons තුනක් තියෙනවා. ඒ reasons තුනෙන් එකක් හරි මෙතන තියෙනවා නම් අන්න ඒක තමයි answer එක. bank charges ඒක හරි. direct remittances වැරදි. හා? මෙතන answer වැරදි. issued but sorry issued but dishonored checks. check එක issue කරා but dishonored. නෑ ඒක ඉන්නේ නෑ answer එක වැරදිනේ. ඔන්න කපටි වැඩක් කරලා තියෙනවා. හොඳ කපටි වැඩක් කරලා තියෙනවා. හරි. ඒත් නෑනේ. මොකක් හරි වැරද්දක් තියෙනවා මේකේ. මොකද 30 question number 30 එකට answer එක දැම්මේ ඔයාලා. reasons for the balance of the bank account. first one එකත් හරි බලමු. reasons for the balance of the bank account exceed the balance of the bank statement. the bank statement එකට වඩා bank account එක exceed වෙන්නේ මෙන්න මේ reasons තුනෙන්නේ. හරි. එතකොට first one එක okay. second one එක නැහැ. third one එක issued but dishonored කියලා එහෙම එකක් නෑ. ඒක අයින් කරමු කොහොම? deposited but unrealized checks. ඒ කියන්නේ මේකනේ. deposited but unrealized checks. එතකොට answers දෙකක් තියෙනවානේ. deposited but unrealized. මේකක් තියෙනවා මේකක් තියෙනවා. ඔව් අනිවාර්යෙන් වෙන්න පුළුවන් ඉතින්. එහෙම මොකද පුතේ අනිවාර්යෙන්ම මේ ගොඩක් වෙලාවට එහෙම වෙන්න පුළුවන්. O level papers වල වුණත් පුතේ සාමාන්‍යයෙන් ඔය වගේ දේවල් තියෙනවා. මම මේ බැලුවේ මේ මට පේන්නේ ප්‍රශ්නේ වැරදිලා වගේ. reasons for the balance මොකද අනිත් පැත්තට තියෙන එකයි තියෙන්නේ. ඒ කියන්නේ ඕක අනිත් පැත්තට අපි ගමු. මේක මේ ප්‍රශ්නේ පොඩි වැරද්දක් තියෙනවා. reasons for the balance of the bank account exceeds the balance of the bank statement. මේක අහන්නේ bank account එක. මට ඒක අනිත් පැත්ත තමයි මේ අහන්න ඕනේ හරි විදියට. හරි කමක් නෑ. අපි මේකට ඒක ප්‍රශ්නේ අපිට හදා ඉන්න බෑනේ. හරිද? ඒ හින්දා ඔව් ඒක තමයි. bank statement exceed the bank account කියන එක තමයි ඉන්න ඕනේ. හරි කමක් නෑ. අපි මේකට answers දෙමු. answer number 1 එකයි answer number 4 එකයි කියලා දෙකම හරි. එහෙම කරමු. නැත්තම් අපිට ඉවර කරන්න බෑනේ. ඒ ගැන හිතේ සිටියොත් answer number 1 එකයි 4 එකයි. හරි. කොහොම ඒවා තියෙනවා. A level වලත් තියෙනවා O level වලත් තියෙනවා. papers වල. හරි. 31. එතනින් ඉඳලා ආපහු වෙන එකක්. discounts ගැන තියෙන්නේ. ගොඩක් අය ටිකක් බයයි ඔන්න ඔය discounts වලට. හරි. Tarusha business has sold 5,000 rupees trade goods to Navisha on credit. If the payment would be settled within 30 days, a 10% cash discount allowed. Select the related double entry to record the discount in Tarusha's business. හරි. හොඳට මතක තියාගන්න මේ කාගේද අහන්නේ කියන එක ඔළුවේ තියාගන්න පුතේ. හරි. කාගේද මේ අහන්නේ 31 එක කාගේද අහන්නේ කියන එක ඔළුවේ තියාගන්න. මොකද දැන් මෙතනදී Tarusha business has sold 5,000. එයා තමයි විකුණන්නේ. හරි. Tarusha තමයි විකුණන්නේ කාටද? නවීෂට. ඔය එකම විදියේ නම් දාගන්නේ ඔයාලට පටලවන්න. අහුවෙන්නේ පව්වට. Tarusha sold කරනවා කාටද? නවීෂට. හරි. නවීෂට sold කරනවා. sold කරලා ඊට පස්සේ within 30 days payment එක කරොත් 10% discount එකක් හම්බ වෙනවා කියලා උන කියලා තියෙනවා. Select the related double entry to record the discount in Tarusha's. ඒ කියන්නේ මේ Tarushaගේ side එකෙන් තමයි අහලා තියෙන්නේ.
දැන් මේක නවීෂ ගත්තේ නවීෂක පැත්තෙන් මේක නවීෂට ඩිස්කවුන්ට් එකක් හම්බුනා නම් ඩිස්කවුන්ට් රිසීව්ඩ්. හැබැයි තරුෂ ඩිස්කවුන්ට් එකක් දෙනවා මේක. ඩිස්කවුන්ට් allowed. තරුෂගේ සයිඩ් එකෙන් පුතේ මේක ඩිස්කවුන්ට් allowed නේ. නේද? මම හිතනවා ඔයාලට ඒක ප්‍රශ්නයක් නැහැ කියලා. මොකද තරුෂ තමයි විකුණන්නේ. විකුණද්දි තරුෂගේ සයිඩ් එකෙන් මේ ඩිස්කවුන්ට් එක අනිවාර්යයෙන්ම ඩිස්කවුන්ට් allowed වෙනවා. හරි. එයානේ දෙන්නේ ඒ හින්දා. එතකොට පුතේ ඩිස්කවුන්ට් allowed කියලා කියන්නේ බිස්නස් එකට මොකද්ද? කියන්න බලන්න. මම මේක අයින් කරන්නම් ඈ. ඩිස්කවුන්ට් allowed කියලා කියන්නේ බිස්නස් එකට මොකද්ද? ඉන්කම් එකක්ද, එක්ස්පෙන්ස් එකක්ද, ඉක්විටිද මොකද්ද? yes very good. වැරදිවත් වෙනවා. අපි බලමු. ඔව් පුතේ. yes expense එක. discount allowed කියලා කියන්නේ පුතේ expense එක. දැන් expense increase debit. ඒ හින්දා discount allowed account එකට discount allowed account එක debit වෙනවා. හරි. discount allowed account එක debit වෙනවා. හරි. එතකොට මොකද ඒක expense එකකින්ද හරි ඕන reason එක ලියා ගන්නත් පුළුවන්. මෙතනින් expense increase වෙන හින්දා discount allowed account එක debit. කාටද discount එක දෙන්නේ? තරුෂ කාටද මේ දෙන්නේ? මෙයා debtor කෙනෙක්නේ. debtor කෙනෙක්නේ. ඒ හින්දා debtors account. මොකද discount එකක් දෙන හින්දා පුතේ discount එකක් දෙන හින්දා debtors කියන asset එක decrease වෙනවා. හරි. debtors කියන asset එක decrease වෙනවා. ඒ හින්දා debtors account credit 5000. හරි. මේ reasons ඔළුවේ තියෙන්න ඕන. හරි. 31 වලට මොකක්ද answer එක? third one. හරි. 32. ඒව නම් ලේසි. petty cash book නේ තියෙන්නේ. petty cash book එකේ ඒව ඔයාලට ලේසිනේ. එච්චර වෙලාවක් යන්න ඒව කරන්න. petty cash book එකේ මොනවද තියෙන්නේ? බලමු මේ ඔය petty cash book එකේ questions පුතේ ගොඩක් වෙලාවට ඇත්තටම ටිකක් වරදිනවා. අපි බලමු මොකද්ද මේකේ තියෙන්නේ කියලා. හරි. The petty cash balance as at කවදටද මේ දීලා තියෙන්නේ? 1st of October ද? ඔව් නේ 1st of October වෙන්නේ නැති නේද? නිකන් අමුතු දවසක් දීලා තියෙන්නේ. මේකේ මේ ටිකට අපි බලන්නේ හරි the petty cash balance as at මම හිතන්නේ 1st of October වෙන්නේ නැති දෙපැත්ත මාරු කරලා ලියන්න ගිහිල්ලා හරි කරගෙන තියෙන්නේ. ඔව් මොකද balance එකක් දීලා තියෙන අන්තිම දවසටනේ. හරි අපි ඒක පොඩ්ඩක් හදාගමු. the petty cash balance as at 1st of October 2018 250 rupees. හරි. ඔන්න 10යි එකට balance එකක් තිබිලා තියෙනවා 250 rupees. හරි. අපි මේක පොඩ්ඩක් ලියා ගන්න ඕනේ. ඔයාලා exam එකේදී පොඩ්ඩක් ටක් ගාලා මේක ලියන්න පුතේ. ඊට පස්සේ ඔක්තෝබර් වල expense එක 8750. හරි. ඊළඟට petty cash balance as at. හරි balance එක කියන්නේ 31st වලට balance එක 1000. හරි අපෙන් අහන්නේ මොකද? The petty cash impressed of Dinuka's business is. petty cash impressed එක කීයද? petty cash impressed එක කීයද පුතේ? මොකක්ද answer එක? පුළුවන් ටක් ගාලා කියන්න. ටක් ගාලා කියන්න පුළුවන්. හොඳට බලන්න හොඳට හිතලා කියන්න. හොඳට හිතලා කියන්න. දැන් මෙහෙමයි. ඔක්තෝබර් කියන්නේ 1st of October පුතේ ඔන්න තියනවලු 250. රුපියල් 250ක් තිබිලා. හරි ඒක තිබ්බා. මේ වගේ ගණන් වල ඔයාලව අහුවෙන්න එක එක දේවල් වලට අහුවෙන්න හොඳ ලස්සනට මේ හරි කපටිකමෙන් ඒ කට්ටිය එක එක දේවල් දානවා. හරි. අහුවෙන්න එපා හැබැයි. අහුවෙච්ච තුන් දෙනෙක් දැන් ආන්සර්ස් දැම්මා. ඒක මම ඒ කිව්වේ. හරි. දැන් ඇත්තටම පුතේ දැන් හිතන්න මේ ඔක්තෝබර් වල දැන් ඔන්න ඔක්තෝබර් වල වියදම් වෙලා තියෙනවා 8750ක්. හරිද? එතකොට
ඔක්තෝබර් වල ඔක්තෝබර් ඉවර වෙද්දී පුතේ අතේ ඉතුරු වෙලා තියෙනවා 1000ක්. හරිද? ඔක්තෝබර් වල වියදම් වෙලා තියෙනවා 8750ක්. ඔක්තෝබර් ඉවර වෙද්දී තියෙනවා 1000ක්. එතකොට ඉතින් මුලින් දීලා තියෙන කීයක්ද එහෙනම්? ආ දැන් ඔයාලා හිතන්න රුපියල් 8750ක් වියදම් කළා දැන් 1000ක් අතේ තියනවා කියලා. එහෙනම් තාත් මම නිකන් කියන්නේ ගෙදරින් ඔයාලට දුන්න ගාණ කීයද? අන්න ඒ වගේ වැඩක් තමයි මේක නිකන්. හරි. ගෙදරින් එළියට බහිද්දී අම්මා දෙනවා සල්ලි. මේක තියාගන්න. 250ක් අඩුවෙන් දෙන්නේ 10,000ක් දෙන්නේ නැහැ. හරි. හරි. එතකොට මේ මේක තියාගන්න කියලා දෙනවා. හරි. එතකොට දැන් ඔන්න ගාණක් දීලා තියෙනවා. ඒ ගාණෙන් ඔන්න ඔයාලා ඇඳුම් අරගෙන මොන හරි අරගෙන අපි හිතමු දැන් එක්සෑම් එකක් ඉවරලා ඇඳුම් ටිකක් අරගෙන රුපියල් 8750ක් වියදම් කරලා අම්මට ගිහලා දෙනවා රුපියල් 1000ක්. අම්මේ මෙන්න ඉතුරු තියෙනවා. හරි. එහෙනම් කලින් දුන්න ගාණ කීයද? අන්න ඒ වගේ තමයි අහන්නේ. හරි කීයද? මෙන්න මේ දෙකේ ටෝටල් එක පුතේ 9750. හරි. මේක ප්‍රැක්ටිකලි ඔළුවේ ගන්න මේ පෙටි කෑෂ් බුක් එක කියන පෙටි කෑෂ් බුක් එකේ තියෙන ආන්සර්ස් පුතේ හරි ලස්සනට ගන්න පුළුවන් දේවල්. හරි. ඇත්තටම හොඳට කියන්නේ හොඳ ලොකු හොඳ අයිඩියා එකකින් ලස්සනට ගන්න පුළුවන් දේවල් මේ තියෙන්නේ. හරි. ඒ කියන්නේ දැන් මේ කියන්නේ සිම්පලි හිතන්න හැම වෙලාවෙම. ඔක්තෝබර් වල එක්ස්පෙන්ස් වුණා 8750ක් 1000ක් ඉතුරුයි නම් මුලින් දීලා තියෙන්නේ 9750යි. හරි. ඒක ඔයාලට වරද්දන්න ඕනේ හින්දා මෙන්න මෙහෙම දෙයක්ත් දීලා තියෙනවා. මෙන්න මෙහෙම දෙයක්ත් දීලා තියෙනවා. හරි. දැන් ඕක දුන්න ගමන් එක එක දේවල් හිතෙනවා. දැන් ඇත්තටම මේකෙන් වැඩක් නැහැ පුතේ ඔයාලට. ඒකෙන් වැඩක් නැහැ. ඔයාලට ඕනේ මෙන්න මේ amount එක. කීයද ඒකට ආන්සර් එක වෙන්නේ? 4th one. ඉම්ප්‍රෙස්ඩ් එකනේ අහන්නේ. හරි. 33. The reimbursed amount as at 1st of October 2018. කීයද? 1st of October වලට තිබ්බේ 250යි නම් හරි 33 මං අහන්නේ 1st of October වලට තිබ්බේ 250යි නම් කීයක් රීම්බර්ස් කරන්න නැද්ද? කීයක්ද රීම්බර්ස් කරන්නේ? ඒකට ආන්සර් එකක් නැහැ. ඒකට ආන්සර් එකක් නැහැ. ඒක ඩේට් වැරදි. ඩේට් එක වැරදි. ඒකට ආන්සර් එකක් නැහැ පුතේ. මොකද 250ක් නම් තිබ්බේ 9750 වෙන 9500ක් නේ දාන්න ඕනේ. අන්න හරි very good. මෙතන ආන්සර් එක තිබ්බේ නැතත් ආන්සර් එක එවනවා ගොඩක් අය. 9000 හරි විදියට නම් 9500 නේ. ඇයි? දැන් මේකේ අහන්නේ 1st of October වලට කොච්චරක් රීම්බර්ස් කරන්න ඕනේද කියලා. ඒතකොට ඇත්තටම රීම්බර්ස් කරන්න ඕනේ amount එක තමයි මෙතන 2 දැන් මෙතන 1st of October වලටනේ 250 අතේ තියෙනවා බැලන්ස් එකක්. එහෙනම් 9750 වෙන්න 9500 දාන්න ඕනේ. එහෙම ආන්සර් එකක් මෙතන නැහැ. අපි ඒ හින්දා ඒ ආන්සර් එක ලියමු පුතේ. වෙන කරන්න දෙයක් නැහැ. 9500. දැන් එක්සෑම් එකේදී එහෙම වුණොත් මොකද කරන්න කියලා ඔයාලට ප්‍රශ්නයක් වෙයි. හරිද? එක්සෑම් එකේදී එහෙම වුණොත් ඇත්තටම මේ මම නම් කියන්නේ එක්සෑම් එකේදී එහෙම බලලා එහෙම එක්සෑම් එකේදී නම් ඔය වගේ ඔච්චර වැරදින එකක් එන්නේ නැහැ. හැබැයි කියන්න බෑ මොකද මේ රීම්බ ඔය මම හොඳටම දැකලා තියෙන දෙයක්. හරිද? පුතේ මම ගොඩාක් දැකලා තියෙන දෙයක් මේ රීම්බර්ස් කරන මේ පෙටි කෑෂ් බුක් එක තියෙන තැන තියෙනව නේද? පේපර්ස් 10ක් ගත්තොත් පේපර්ස් 3-4ක අනිවාර්යයෙන්ම ඩේට්ස් වැරදි. දැන් ඊළඟ පේපර් එකේ තව බලමු ඊළඟට ඩිස්කස් කරනවානේ. හරි මේක ආපහුසරක එක්ස්ප්ලেইন කරන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා මම කියන්නම් පුතේ. දැන් මෙතනදී අපෙන් අහන්නේ දැන් 1st of October වලට රීම්බර්ස් කරන amount එක. ඉතින් 1st of October පළවෙනිදාට කොච්චරක් රීම්බර්ස් කරනවද? ඒ කියන්නේ කොච්චරක් දෙනවද? රීම්බර්ස් කරන්නේ කවුද? මේන් කැෂියර්නේ දෙන්නේ පිටි කැෂියර්ට. හරි කෑෂ් බුක් එක හදන කෙනා පිටි කෑෂ් බුක් එක හදන කෙනාට දෙනවනේ. එතකොට දැන් අපි අඳුරගත්තනේ පුතේ ඉම්ප්‍රෙස්ඩ් එක මෙන්න මේ ගාන කියලා. එතකොට අතේ තියෙන්නේ කීයද? අතේ තියෙන්නේ 250යි. දැන් ඔක්තෝබර් පළවෙනිදාට රුපියල් 250ක් අතේ තියෙනවා. ඉම්ප්‍රෙස්ඩ් එක 9750ක් වෙන්න නම් කීයද දෙන්න ඕනේ කියලානේ බලන්නේ. ඒක 250ක් අතේ තියෙනවා නම් 9500 නේ දෙන්න ඕනේ. ඒකයි මේ ලිව්වේ. හරි. පුංචි දෙයක්. පිටි කෑෂ් බුක් එක ගොඩක් අය හිතන්නේ අමාරුයි කියලා. ඕකේ මේ අර ප්‍රැක්ටිකල් නිකන් හිතලා නිකන් ආන්සර් එකක් දෙන්න තියෙන්නේ. හරි. හොඳයි. මේ 34 වලට යන්න. හරි. 34 වලට යන්න. මොකද ඒකේ මේ වැරද්දක් තියෙන්නේ මේකේ මේ ඩේට් එක අනිවාර්යයෙන්ම චේන්ජ් වෙන්න ඕනේ. ඔය ඩේට් එක නෙමෙයි එන්න ඕනේ. හරි කමක් නැහැ. හරි ඔන්න තව එකක් තියෙනවා.
Sarasi's business has purchase of trade goods 200,000 rupees from Anjana's business. On Sanjaya purchase කරනවා අංජනගේ business එකෙන් on credit. Relevant source document and prime entry book of Anjana's business. දැන් කාගෙන්ද ගන්නෙ? අංජනගෙන් ගන්නෙ. හරි. දැන් අපි අහුවේ කියලා හිතන් ඉන්නේ. දැන් අංජන සෙලර්ද බයර්ද? අංජන සෙලර්ද බයර්ද? මොකද දැන්? හා? අංජන seller or buyer? sorry. ඒ මොකද්ද ඒ කිව්වේ? පොඩින් පුතේ පොඩින්. පොඩකින් 34. කවුද ඒක එක්ෂන් එක කිව්වේ? මෙතනින් බලලා මෙතනින් කිව්වේ වෙන එකක්. ඒකේ ප්‍රශ්නේ උනේ. හරි. Sarasi's business has business purchase of trade goods 100,000 rupees on credit from Ahmed business subject to 10% trade discount. Relevant journal entry is හරි. මෙතනදී ඔන්න සරසිගේ business එකෙන් purchase කරලා තියෙනවා trade goods. හරි, trade goods purchase කරලා තියෙන ආමඩ්ගේ business එකෙන් credit basis තමයි අරන් තියෙන්නේ. හරි. එතකොට පුතේ අපි දන්නවා මේ trade discount එකක් අපි කවදාවත් accounts වල record කරන්නේ නැහැ. හරිද? trade discount එකක් අපි කවදාවත් පුතේ accounts වල record කරන්නේ නැහැ. හරි. මතක තියාගන්න. එතකොට 100,000 වලට 10% අපිට ඔන්න කාටද හම්බ වෙනවනේ මේ සරසි දෙනවනේ. එතකොට 10% කියලා කියන්නේ 10,000. හරි. 10,000. එතකොට ඔන්න 90,000 තමයි මොකද්ද? 90,000 තමයි සරසි purchase කරන්නේ. සරසි purchase කරන්නේ 90,000 විතරයි. මොකද අර 10,000 trade discount එක. ඒක අපි කවදාකවත් accounts වල record කරන්නේ නැහැ. මෙන්න මේ amount එක අපි accounts වල record කරන්නේ නැහැ. ඒ හින්දා 90,000 තමයි අපි purchase කරන්නේ. හරි. අපි credit basis purchase කරන හින්දා පුතේ දැන් අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ answer දෙකෙන් එකක් විතරයි එන්නේ. හරිද? දැන් purchase account එක කියලා කියන්නේ මොන account එකක්ද? purchase account එක කියලා කියන්නේ මොන account එකක්ද? yes, very good. purchase account එක කියලා කියන්නේ expense account එකක්. එහෙනම් purchase account එක debit ද credit ද වෙන්නේ? ඒක දැනගත්තා නම් මේකට answer එක එනවා. purchase account එක කියලා කියන්නේ expense account එකක්. expense increase debit. expense increase debit. හරි අන්න account එක debit වෙනවා. ඒ කියන්නේ purchase account එක debit වෙනවා පුතේ. creditors account එක කියලා කියන්නේ liability account එකක්. purchase කරන හින්දා liability එක increase වෙනවා. liability account එක credit වෙනවා. නැත්නම් creditors account එක credit වෙනවා. answer number 2. answer number 2. හරි. පුතේ ඩවුට් එකක් තියෙනවා නම් අර වීඩියෝස් ටික එහෙම ආපහු සැරයක් බලන්න. අපි කලින්ම කරපු සෙමිනාර්ස් ටික බලන්න ඒ අදාළ දේවල් ටික. හරි. මම පොඩ්ඩක් මේක ආපහු සැරයක් ලියන්න. මොකද මේක අනිවාර්යෙන් ඕනේ. increase credit decrease debit. හරි. මේකෙන් අයිඩියා එක ගන්න පුළුවන්. නැත්තම් අමාරු ඊට පස්සේ. හරි. මොකද දැන් මේ වෙද්දී අර debit credit කියන එක හරියට අයිඩියා එක නැත්තම් ප්‍රශ්න වෙන්න ළඟයි ඈ. accounting errors එම ළඟයිනේ. හරි. එතකොට answer number 2. හරි. yes. දාලා තියෙන. හරි මේ හොඳයි. ඔව් අපි බලමු 35. හරි. Sanjay on අපි කලින් කතා කරන්න ගිහපු එක ආපහු කතා කරන්නේ. Sanjay's business has purchase of trade goods 200,000 rupees from Anjana's business on credit. Relevant source document and prime entry book for Anjana's. හරි දැන් අංජන මට ඉස්සෙල්ලා answers දුන්නා. අංජන කියලා කියන්නේ පුතේ මෙතන seller. හරි. අංජන කියලා කියන්නේ මෙතන seller. හරි. එතකොට දැන් අංජන මෙතන seller නේ. හරි. අපි බලමු මේ seller ගේ side එකෙන් නම් පුතේ credit basis sold කරනවා කියලා කියන්නේ අපි දන්නවා අනිවාර්යයෙන්ම දාන්නේ sales journal එකට. හැබැයි අපෙන් ඉස්සෙල්ලාම අහන්නේ මොකද්ද?
relevant source document. sales journal එකට දානවා නම් sales invoice එක. sales journal එකට තමයි දාන්නේ reason එක තමයි trade good මේ trade sold trade goods on credit basis. ණයටනේ විකුණන්නේ trade goods අපි ණයට විකුණනවා නම් හරිද? අනිවාර්යයෙන්ම දාන්නේ sales journal එකේ sales invoice එක තමයි පුතේ source document එක වෙන්නේ. 35 වලට answer එක third one. හරි. හොඳයි. හරි 36. හරි ඔන්න චුට්ටක් දැන් මේක නෙවෙයි the transaction which is not recorded in general journal. හරි. general journal එකේ record කරන්නේ නැති transaction එක අපි බලමු. පුතේ general journal එකේ transactions පහක් record කරනවා. හරි. general journal එකේ transactions පහක් record කරනවා. අපි O levels වල අපි ඒක කතා කරනවා. ඒ කියන්නේ මොකක් හරි non current asset එකක්. trade good එකක් නෙවෙයි ආ. ඒ කියන්නේ business එකේ use එකට මොකක් හරි asset එකක් කියලා හිතමු non current කියන එක අපි අයින් කරමුකෝ. business එකේ use එකට මොකක් හරි asset එකක් අපි purchase කරනවා නම් credit basis. business එකේ use එකට අපි credit basis මොකක් හරි purchase කරනවා නම් ඒ වගේම business එක use කරපු මොකක් හරි දෙයක් අපි credit basis sold කරනවා නම් විකුණනවා නම් හරිද? එහෙමත් නැත්නම් ඒ දෙක එහෙම නැත්නම් අපි පුතේ ඉගෙන ගන්නවා මොකද goods drawings. goods drawings වෙන දාන්න තැනක් නැහැ. මොකද general journal එක කියලා කියන්නේ ඇත්තටම කිව්වොත් පුතේ අර කිසිම journal එකකින් බාර ගන්න නැති transactions බාර ගන්න general journal එකකින්. හරිද? එතකොට general journal එකට goods drawings දානවා. හරිද? එතකොට තව දානවා පුතේ correction of accounting ඒ කියන්නේ corrections accounting errors. හරිද? error corrections දාන්නෙත් general journal එකේ. ඒ වගේම අපි grade 11 වල ඉගෙන ගන්නවා adjustment entries කියලා lesson number 5 එකකින් ඒ ටික අපි දාන්නෙත් general journal එකේ. හරි. එතකොට දැන් මෙතන තියෙනවා first one එක අපි general journal එකට දානවා. හරිද? ඇත්තටම කිව්වොත් second one එක අපි ලොකුවටම ඉගෙන ගත්තේ ගන්නේ නැති වුණාට O levels වලදී opening entries ඒ කියන්නේ මුලින්ම මේ balances ටික record කරන්නෙත් අපි පුතේ general journal එකේ. හරි. third one එකත් error correction entries අපි record කරන්නේ අනිවාර්යයෙන්ම general journal එකේ. purchases furniture on cash. cash basis transaction එකක් වෙනවා නම් cash book එකට දාන්න පුළුවන් නේ. නේද? අර පහෙන් ගන්නෙ නැති ඒවා තමයි ඒ තියෙන ඔක්කොම කුණු ගොඩවල් ටික තමයි මේකට එන්නේ. ඉතින් ඒක දානවනේ cash book එකට. ඒ හින්දා fourth one එක තමයි answer එක. fourth one. හරි question number 37. The statement which is prepared by using the ledger account balances is ඒ කියන්නේ හරි ලේසි ledger account balances ටික record කරන්න. ඒ කියන්නේ ledger account balances වලින් asset account එකේ expense account එකේ balance එක debit කරනවා. හරිද? අර මේ තියෙනවා වගේම තමයි. asset account එකේ expense account එකේ balance ඔය ජෝඩුව හැම වෙලාවෙම එකට ඉන්නේ. හවුද? asset and expenses. asset and expense accounts වල balances debit කරනවා. equity liability and income accounts වල balances credit කරනවා. හරිද? එහෙම කරන්නේ පුතේ trial balance එකේ කරන්නේ. හරි. ඒ හින්දා answer එක second one. question number ඒක ටිකක් lazy. trial balance. හරි. question number 38. ඔන්න ඔතන ඉඳලා තමයි පොඩි issues සමහරලාට එන්න පුළුවන්. හරි. මම කිව්වා වගේ මොකද accounting errors lesson එක සමහර අයට පොඩි issues තියනවා වෙන්න පුළුවන් පුතේ. මෙතනදී හැබැයි lesson එක දැන් මම bank account එක side එකටත් වැඩිපුර බරක් දුන්න හින්දා මෙතනදී ලොකු බරක් දෙන්නේ නැහැ. අපි අර කිව්වා වගේ polish කරන එක තමයි දැන් කරන්නේ ආපෝසරයක්. අපි බලමු. හරි. දැන් මේ ටික ඉවරන ගමන් මම second part එක පටන් ගන්නවා. හරි. Credit sales 50,000 of Amila's business has been debited to the creditors account. අපි credit sales කරාට පස්සේ පුතේ ඒ කියන්නේ credit sales නේ අපි කරන්නේ. එතකොට creditors ලට නෙවෙයිනේ දාන්න ඕනේ debtors ලටනේ දාන්න ඕනේ. අන්න ඒව ඔළුවට එන්න ඕනේ පුතේ. හරිද? මම ඔයාලට අර එක සැරේකුත් කිව්වනේ මේ ඔය seminar එහෙම කරද්දි මම කිව්වා ගොඩාක් අය හිතනවා මේ accounting errors අමාරුයි කියලා කොච්චර කිව්වත් accounting errors වල අමාරුවක් නැහැ.
ඔක බොරුවට ඔළුවෙන් හදාගත්ත දෙයක්. හරිද? අමාරුව තියෙන්නේ accounting errors වල නෙවෙයි. අර lesson number 5 6 sorry 6 lesson number 6 එකේ double entry system එකේ පොඩි අවුලක් තියෙනවා ඔයාලගේ. ගොඩක් අයගේ. හරි. මොනවා වුණා සමහරලාට එකපාරට ස්ටක් වෙනවා මොකක් හරි දෙයක් කියද්දි. අන්න එතන පොයින්ට් එක තව ටිකක් හදාගන්න. හරි. කවුරු හරි ඔයාලා මං ගාවට එනවා නම් මගෙන් හරි වෙන කෙනෙක් ගාවට එනවා වෙන කෙනෙක් එකක් හරි කමන්නේ කොහොම හරි හදාගන්න. ඒක නැති වුණොත් වැඩේ අමාරු වෙනවා errors බැරි වෙනවා. හරි. දෙයක් හරි ගස්සන්න අපි හරි දේ දැනගෙන ඉන්න ඕනනේ. ඒකයි කෙලින්ම. ඒකනේ හරි විදිය. හරි. ජීවිතෙත් එහෙමයි. හරි. මොකක් හරි අපි පොඩ්ඩක් ඒ කියන්නේ මේක හරි කියලාවත් දැනන් ඉන්න ඕනේ මේක හරි ගස්සන්න කලින්. හරි. ඒ හින්දා අපි බලමු දැන් credit sales 50000 හරි විදියට නම් එන්න ඕනේ කොහොමද? හරි. මම ඒ විදියට පොඩ්ඩක් ලියන්න. ඔන්න දැන් හරි විදියට නම් credit sales 50000 එන්න ඕනේ. අපි ගමු debtors ලා. ඔන්න debtors account මම මේ විදිහට දානවා පුතියා 50000 මම නිකන් amount එක විතරයි දාන්නේ 50000 මොකද debtors කියලා කියන්නේ asset එකක් ඒ කියන්නේ අපි ණයට විකුණුවාට පස්සේ debtors account එක asset increase debit sales account එක කියලා කියන්නේ income එකක් income increase credit හරි ඔන්න මේක තමයි හරිම entry එක දැන් මේක දැනගෙන ඉන්න ඕනේ හරි මේ entry එක error corrections වලදී දැන් මේ entry එක දැනගෙන ඉන්න ඕනේ මේක එන්නේ මෙහෙමයි කියන එක හරි. හරි. එතකොට debtors account එක debit වෙනවා මේ sales account එක credit වෙනවා. very good. හරි. ඊට පස්සේ දැන් මේකේ තියෙන්නේ මොකද්ද කියලා අපි දැනගන්න ඕනේ. මොකද්ද මේ තියෙන්නේ? Amila's business has been debited to creditors account and credited to sales account. දැන් කරලා තියෙන්නේ පුතේ. ඔන්න කරලා තියෙන එක. මේ කට්ටිය කරලා තියෙන්නේ මොකද්ද? creditors account එකට creditors account එකට මේකට තමයි debit කරලා තියෙන්නේ 50000 sales account එක credit කරලා ඒක ඕකේනේ credit to sales account හරි ඒක ඕකේ ඒක කොහොමත් හරි ඒ කියන්නේ ඒ කට්ටිය ඒක හරියට දාලා මේක ඕකේ මේක ප්‍රශ්නයක් නෑ මේක වැරදි හරි දැන් ඉතින් මේක හරි ගස්සන්න නම් මොකද්ද කරන්න ඕනේ දැන් මම ආපහු කියනවා මේ පළවෙනි මෙතනින් පෙන්වන්නේ පුතේ මේක එන්න ඕනේ හරි විදිය හරිද හැබැයි මේ කට්ටිය දාලා තියෙන්නේ මෙතනටත් මම සේල්ස් එක ලියන්නම්කෝ නැත්නම් පැටලෙනවා මේ කට්ටිය දාලා තියෙන සේල්ස් account එක ඕකේ ඒක ප්‍රශ්නයක් නෑ හරි මේක ඕකේ මෙතන තමයි වැරද්ද තියෙන්නේ මෙතන වැරද්ද නම් මොකද කරන්න ඕනේ එහෙනම් හරි ගස්සන්නේ කොහොමද අපි බලමු හරි ගස්සන විදිය හරි ගස්සන්නේ කොහොමද පුතේ අපි මේක ක්‍රෙඩිට් කරන්න ඕනේ 50000 හරි ඒක 50000 ක්‍රෙඩිට් කරාට පස්සේ ඇත්තටම කිව්වොත් මේකට මේ ගාන කැපෙනවා හරිද මේ ගානට මේක අපි 50000 මේ ඩෙබිට් කරපු එක අයින් කරන්න ඕනේ ඉතින් අයින් කරන්න නම් දාන්න ඕනේ මේ සයිට් එකට ඔයාලට මේ කිසි ප්‍රශ්න නැහැ මොකද මේ ලෙජර් accounts වල තියෙන්නේ පුතේ සයිට් දෙකයිනේ debit and credit කියලා හරි ලෙජර් accounts වල තියෙන්නේ සයිට් දෙකයිනේ මේකත් නිකන් අටපට්ටමක් වගේ වටේට තිබ්බනම් එහෙම හරි වැඩේ අමාරු වෙනවා හොඳ ලාවට සයිට් දෙකයි තියෙන්නේ මෙහාට එපා නම් අයින් කරලා දැම්මා හරි කියන්නේ වැඩි නම් අඩු කරනවා අනිත් පැත්තෙන් අඩුයි නම් ඒ සයිට් එකට එකතු කරනවා ඔය දේ විතරයි තියෙන්නේ accounting errors වල මෙහෙම වටේට accounts තිබ්බනම් නිකන් account එකක් කොහොමද ආවනම් එහෙම T account එකක් නෙවෙයි නිකන් මෙහෙම account එකක් ආවනම් එහෙම මේක credit මේක debit තව මේක මොකක් හරි වෙන එක එහෙම තිබ්බනම් කොහොමද හිතා ගන්න බැරි විදිහ මේ පැති දෙකක් තියලානේ ඔයාලට අමාරුයි වෙලනේ සමහර අයට හරි ඒ හින්දා මතක තියාගන්න අමාරු නෑ වැරදිලා මේකට දැම්මනම් ඒක අයින් කරලා ඉතින් හරි එක දාන්න debtors account හරි එක දාන්න හරි දැන් මොකද්ද අපි කරේ creditors account එක credit කරා debtors account එක debit කරා නේ creditors account එක credit කරලා ඒක අයින් කරා debtors account එක debit කරා ඕකනේ හරි එක එතකොට මේක මොකක්ද ආන්සර් එක මොකක්ද ආන්සර් එක debtors account debit and creditors account second one ඔන්න ඔක පුතේ හරි මෙන්න මේක
මේ මේක මම කියන්නම් හරි මේ කියන්න මේ අර මේක මෙච්චර මෙහෙමයි දැන් හරි මම කියන්නම්කෝ මෙතන පුතේ දාන්න ඕන account එක ඇවිල්ලා මේ ඇවිල්ලා accounting errors lesson number 12 එක හරි grade 10 කට්ටිය පුළුවන් විදියට ඔලුවට ගන්න ඒක ඒ කියන්නේ ඔයාලකට මමත් කරන්න ඉන්න පාඩමක් තාම හරිද ඒකත් මම කියලා දෙනවා ඊළඟ වීක් එකේ ඉඳලා කියලා දෙන්න පටන් ගන්නවා එතකොට මේ ඒක ඔලුවට ගන්න කොහොම හරි කරලා ලොකුවට ගන්න එපා මොකද හොඳ ගොඩාක් මුලින් ඉඳලා කරන්න තියෙනවා හරි 11 කට්ටියට නම් ඕකේ දැන් හැමතැනින්ම ඉගෙනගෙන 11 කට්ටියට ඕකේ හරි මේ ඔව් පුතේ මේක වැඩි හිතන්න එපා ඒ කියන්නේ හරි දැන් 10 කට්ටිය ලොකුවට හිතන්න එපා මේක මේ ඒ කියන්නේ මේක දැන් ඔයාලා මගේ ක්ලාස් ආව හෝ වේවා වෙන සර් කෙනෙක්ගේ ගියා හෝ වේවා ඒ සර්ලා හෝ මම ඒක කියලා දෙනවා හරි 11 කට්ටියට මේක පොලිෂ් වෙනවා බය වෙන්න එපා මේ ලෙසන් එක ගැන මුකුත් හිතන්න එපා වැඩි හරි මෙතනදී මෙච්චරයි ලෙසන් එකේදී කරන්න තියෙන්නේ මෙච්චරයි හරිද ඔයාලා දැන් ඉස්සල්ලාම මොකක් හරි මේ ට්‍රාන්සැක්ෂන් එකක් දුන්නට පස්සේ ට්‍රාන්සැක්ෂන් එක කොහොමද හරියට එන්නේ කියලා ඔලුවට ගන්න එරර්ස් වලදී වෙන්නේ ඔන්න ඔච්චරයි හරිද මේ කොහොමද මේක දාන්නේ දැන් මම ඉස්සෙල්ලා ඒකනේ පෙන්නුවේ ඩෙටර්ස් account එක ඩෙබිට් වෙනවා සේල්ස් account එක ක්‍රෙඩිට් වෙනවා හැබැයි මේකේ වැරදියට දාලා තියෙනවා පුතේ මේ ඩෙටර්ස් account එකට දාන්න ඕන එක ක්‍රෙඩිටර්ස් account එකට ඩෙබිට් කරලා තියෙනවා ඉතින් මේක වැරදිනේ එහෙනම් මේක අයින් කරන්න මේක ක්‍රෙඩිට් කරනවා ඒකට මේක කැපෙනවා මේ ඩෙබිට් කරපු එක අයින් කරන්න අපි ක්‍රෙඩිට් කරනවා. එතකොට මේකට මේක කැපෙනවා. එතකොට ක්‍රෙඩිටර්ස් account එක අයින් වෙනවා. අයින් වෙනවා කියන්නේ ඒකේ වැරද්දක් නෑ. ඒකලා අපි මේකට ඩෙබිට් කරනවා. හරි. මේකට ඩෙබිට් වෙන්න ඕනේනේ. ඒ හින්දා මේකට අපි ඩෙබිට් කරනවා. හරි. එතකොට ආන්සර් එක වෙන්නේ debtors account debit 50000 creditors account credit 50000. හරි. චූටි දෙයක් තියෙන්නේ. හරි. හොඳයි. second one 39 Hari. Following errors occurred in Sachin's business. A. Received rent 8,000 has been debited only in the cash book. Hari. හොඳයි. හරි මේ questions දෙක විතරයි මොන හරි grade 10 වලට issue එකක් වුණොත් issue එකක් වෙන්නේ. ඒ හින්දා චුට්ටක් අහගෙන ඉන්න. මම ආයෙත් පටන් ගන්න මම මේ second part එකෙන් පටන් ගන්න. ඒක second part එකේ එහෙම ඔක්කොම කතා කරලා තියෙන දේවල් තමයි තියෙන්නේ. ඒ හින්දා බය වෙන්න එපා මේ ටිකට. අයියෝ මේ ටික තේරෙන්නේ නැහැ කියලා අයින් වෙන්න එපා ඉන්න. මොකද ඊළඟට ආපහු පටන් ගන්න ඒ part එකක්. හරි. ඔන්න මේ අන්තිම මං කිව්වේ ඉස්සෙල්ලා අන්තිම 3 විතරයි. accounting errors තියෙන්නේ මේ අන්තිම 3 විතරයි. ඒ ටික කරලා නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. අනිත් questions 37ම මේ ගොඩ හැමතැනම වගේ කරලා තියෙන්නේ. හරි. හොඳයි. එතකොට received rent අපි බලමු ඉස්සෙල්ලා මොකක්ද අහන්නේ කියලා question එක 39 the transactions which are affected to the agreement of the trial balance are හරි. පුතේ trial balance එකට effect එකක් වෙන්න transactions මොනවද කියලා අහනවා. first one එක ඒ කියන්නේ මෙහෙමයි. trial balance එකට effect එකක් වෙනවා නම් අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ මොකක් හරි එක account එකක ප්‍රශ්නයක්. හරිද? මොකක් හරි එක account එකක ප්‍රශ්නයක්. දැන් හිතන්න දැන් වැරදියට රෙකෝඩ් දැන් මම ඉස්සෙල්ලා මේ ඉස්සෙල්ලා නෙමෙයි මම මොකක් හරි හිතන්න පුතේ මේ කියන්නේ මොකක් හරි එක account එකකට වැඩිපුර දාලා එක account එකකට අඩුවෙන් දාලා අන්න ඒ වගේ මොකක් හරි transaction එකක් කියලා හිතන්නකෝ. හරි ඒ වගේ ඒවා තමයි මේ trial balance එකට effect එකක් වෙන්නේ. නැත්තම් හිතන්න ඒ කියන්නේ මොකක් හරි transaction එකක් ඒක debit කරලත් නැහැ credit කරලත් නැත්තම් එහෙනම් කිසිම වෙලාවක පුතේ trial balance එකට කිසිම effect එකක් වෙන්නේ නැහැ. හරිද? එතකොට එතනදී දැන් අපි බලමු පළවෙනි එක received rent 8,000 has debited only in the cash book. අන්න cash book එකට විතරයි debit කරලා තියෙන්නේ. කොහාටවත් credit කරලා නැහැ. හරිද? cash book එකට විතරයි debit කරලා තියෙන්නේ. කොහාටවත් credit කරලා නැහැ. debit විතරක් කරලා credit කරපු නැති හින්දා අනිවාර්යයෙන්ම trial balance එක unbalance වෙනවා. හරිද? එතකොට ඔන්න ඒක එක reason එකක්. 39 වලට. අනිත් එක paying insurance charges 5,300 rupees has been debited to the insurance charges account as 3,500. හරි. දැන් එතනදී පුතේ බලා ගන්න මේ එතනදී වෙන්නේ 5,300
ඉන්ෂුරන්ස් චාර්ජ් එක ඩෙබිට් කරන්න ඕනේ ඉන්ෂුරන්ස් චාර්ජස් account එකට. හැබැයි ඉන්ෂුරන්ස් චාර්ජස් account එකට විතරයි කියන්නේ. ඉන්ෂුරන්ස් චාර්ජස් account එකට දාලා තියෙන්නේ 3500 කියලා. ඒ ඉලක්කම් දෙක මාරු වෙලා 5300 කියන එකට 3500 කියලා දාලා. හරි. එතකොට එතනත් වැරදි වෙන්නේ මොකද්ද? ඉන්ෂුරන්ස් account එක විතරයි. හරිද? ඉන්ෂුරන්ස් account එක විතරයි. හරි. ඒ හින්දා ඒකත් ඔන්න ඒ හින්දාත් අනිවාර්යයෙන්ම ට්‍රයල් බැලන්ස් එක මේ අන්බැලන්ස් වෙනවා. C. The balance of the electricity charges account 9100 has not been extracted to the trial balance. ඔන්න අපි දන්නවනේ පුතේ අනිවාර්යෙන් ledger account වල තියෙන හැම balance එකක්ම trial balance එකට දාන්න ඕනේ. හරි. හැබැයි මේ amount එක trial balance එකට දාලා නැහැ. එතකොට මොකක් හරි account එකක මේ account එකක දෙයක් trial balance එකට දාලා නැත්නම් ඒ trial balance එක unbalance වෙනවා. ඒ කියන්නේ එක account එකක දාලා නැහැ. මේ electricity charges නේ. ඔය electricity charges account එකේ balance එක දාලා නැහැ. එතකොට unbalance. හරි. මේ තුනම අනිවාර්යයෙන්ම පුතේ affect වෙනවා trial balance එකේ agreement එකට. The transactions which are affected to the agreement of the trial balance are A, B and C only. Fourth one. Hurry. 40. As above errors, the opening balance create of the suspense account. Hurry. Suspense account එක. ඔය accounting errors වල අමාරුයි කියන කට්ටිය ගොඩාම අමාරුයි කියන point එක තමයි යෝග. හරිද? suspense account එක. හරි. අපි ඒක චුට්ටක් revision එකේදී වෙනම කතා කරමු. ඒ පාඩම යද්දි මම කොහොමද inform කරනවා හැමෝටම. හරි. මේ මතක තියාගන්න. suspense account එක especially අපි කතා කරමු. හරි. point එකක් අරගෙන කතා කරමු. හරි. හොඳයි. එතකොට මෙතනදී මම ආන්සර් එකටක් ගාලා දාන්නම් පුතේ. මෙන්න මෙහෙමයි වෙන්නේ. අපි ගහනවා suspense account එකක්. බය වෙන්න එපා 10 අය. කොමින්ද. හරි suspense account එක. suspense account එකේදී වෙන්නේ දැන් පළවෙනිම එක කිව්වා received rent 8000 has been debited only in the cash book. හරි. cash book එකේ විතරයි record කරේ. කොහෙද record කරලා නැත්තේ? received rent income account එකේ. දැන් අපි දැන් ඔන්න දැනගන්න ඕනේ හරි විදිය කොහොමද යන්නේ කියලා. මේ cash book එක debit වෙනවා received rent income account එක credit වෙනවා. ඒක credit වෙලා නැහැ. හරි. ඒ හින්දා අපි කරන්නේ received rent income account එක credit කරනවා පුතේ. දැන් මම නිකන් මේක ගන්නම්. දැන් ඔන්න cash book එකයි received rent income. අපි rent income කියලා rent income account එකට තමයි දාන්න ඕනේ. හරිද? මේකට තමයි දාන්න ඕනේ. හරි. මෙතනදී 8000 කියන එක debit වෙලා තියෙනවා. හැබැයි received මේක debit වෙලා නැහැ. හරි. දැන් අපි මේක debit වෙලා නැත්තම් debit කරා. debit කරලා අපි මේක දාන්නේ suspense account එකට වෙන account එකක් නැහැ. කොහොමත් අපි trial balance එකට effect එකක් වෙනවා නම් අනිවාර්යයෙන්ම මේක දානවා suspense account එකට මෙන්න මේ විදියට. අරක rent නේ. හරි rent කියලා. rent income 8000 rupees. Rent income 8000 rupees. Hurry. Second one, paying insurance charges 5300. මම ඒකත් ඇඳලා පෙන්නන්න. Paying insurance charges. හරි. ඒකටත් දාන්නේ පුතේ cash book එකටයි insurance charges account එකටයිනේ. හරි. එතකොට අපි insurance ඔන්න pay කරනවා. pay කරන්න අපි 5300. හැබැයි වැඩේ තියෙන්නේ මේ account එකට දාලා තියෙන්නේ පුතේ 3500 කියලා. හරි. අඩුයිනේ එහෙනම්. කීයක් අඩුයිද? කීයක් අඩුයින්ද දාලා තියෙන්නේ? 4500. හරි. 1800 අඩුවෙන්නේ දාලා තියෙන්නේ. හරි. අපි එහෙනම් 1800 මේකට add කරනවා. මේකට 1800 add කරලා මේක අපි debit නේ කරේ. හදාගත්ත එක. දැන් මේකට ආපහු සැරයක් 1800 credit කරන්න බෑනේ. 1800 debit කරලා අපි credit කරනවා පුතේ insurance කියලා මෙන්න මේ suspense account එක. 1800. හරි. 1800. මොකද මේ debit කරපු එක අපි කොහාට හරි credit කරන්න ඕනේ. ඒ හින්දාම නෙමෙයි suspense account එකට දාන්නේ. suspense account එකට දාන්න reason එකක් තියෙනවා. මම කියවනේ දැන් අද අපි bank account එක පොඩ්ඩක් වැඩිපුර discuss කරා වගේ මම ඊළඟ දවසේ අරගෙන පොඩ්ඩක් suspense account එක discuss කරන්නම්. මොකද මේකේ
මේ තියෙනවා. එතකොට ඔය grade 10 කට්ටියත් ගොඩක් වෙලාවට ඕක ඉවරලා තියෙයි. මේකේ තියෙනවා මේ question එකක්. ඒ question එක වෙද්දි මම ටිකක් වැඩිපුර theory part එකක් දාලා කියලා දෙන්නම්. හරි. හොඳයි. ඊට පස්සේ ඒක හරි. last one. The balance of the electricity charges account 9100 has not been extracted to the trial balance. පුතේ electricity charges account එක කියලා කියන්නේ මොන account එකක්ද? මේ second part එක දෙන්න ඊළඟ දවස්. මොන account එකක්ද? electricity charges account එක මොන account එකක්ද? Oh yes, very good. Expense account එකක්නේ. දැන් ඕක trial balance එකේ ඉන්නේ මොන පැත්තේද? Trial balance දැන් electricity charges account එක කියලා කියන්නේ expense account එකක් නම් trial balance එකේ මොන side එකටද එන්නේ? Yes, very good. Expenses එන්නේ asset and expenses එන්නේ debit side එකේ. හරි. debit side එකේනේ. හරි. එතකොට පුතේ දැන් ඔය electricity charges කියන එක පුතේ trial balance එකේ debit side එකට වැටිලා නැහැ. හරිද? trial balance එකේ මෙන්න මේ debit side එකට වැටිලා නැහැ. හරි. අනිත් ටික හරි. මේක විතරක් මේ trial balance එකේ debit side එකට වැටිලා නැහැ. කීයද වැටිලා නැත්තේ? 9100. එතකොට trial balance එකේ debit side එක 9100 වලින් අඩු වෙනවා පුතේ. අපි ඒ අඩු වෙන එක දා ගන්නවා temporary suspense account එකට. හරි. suspense account එකට දා ගන්නවා. දාගෙන පුතේ අපි මේක correct කරද්දී, ඒ කියන්නේ මේ 9100 කියන එක අපි temporary මේක දාලා නැහැනේ. මේක දාලා මේ කියන්නේ electricity එක දාලා නැහැනේ. දාලා නැති හින්දා අපි ඒක temporary suspense කියලා ලියලා අපි ඒක suspense account එකට මේ වෙද්දි දාලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපි මේක අඳුර ගන්නවනේ මේ electricity charges හින්දා තමයි මේ 9100 මේ පැත්තේ අඩු වෙන්නේ කියලා. ඒක දැනගත්තට පස්සේ පුතේ අපි මේ debit කරපු එක මේ 9100 debit කරන්නේ මේ debit කරපු එක අපි අයින් කරනවා. හරි? එතකොට මේ පැත්තට එන්නේ electricity charges කියලා 9100 මෙන්න මේක. හරි. ඔන්න ඔය පැත්තට එන්නේ. හරි. දැන් මම දන්නවා දැන් සමහර අයට ලොකු ගැටලු තියෙනවා. මගේ අපේ මේ මොකද්ද කියලා. හරි. හරි. එච්චර හිතන්න එපා. ඒක මේ 11 අය දැනට දන්නවනේ නේ. ගැටලු නැහැනේ. හරි. හොඳයි. ඔව් මම දන්නවා අනිවාර්යයෙන්. හරි. තව සතියකින් දෙකකින් ඒ ටික ඉවරයි ඈ. එතකොට ඒ ටිකත් ප්‍රශ්නයක් නෑ ඔයාලට. හරි. හොඳයි. දැන් අපි මොකද කරන්නේ? දැන් පුතේ අපිට මෙතන කියන්නේ as above errors the opening balances creates the suspense account. අපිට opening balance එක හොයන්න කියලා තියන්නේ. පුතේ suspense account එකක හැමදාම අනිවාර්යයෙන්ම මේ දෙපැත්තම equal වෙන්න ඕනේ. හරි. එතකොට මෙන්න මෙතන එනවා 900 10900 මේක දාගන්නවා අනිත් පැත්තට 10900 කවදාක්වත් suspense account එකක balance එකක් තියෙන්න බෑ. එහෙනම් පුතේ මෙතනට එනවා 2900 opening balance. තියෙනවා දාන්ස් එකක් 2900 debit balance කියලා. Yes. Second one. Opening balance. Opening balance එක debit balance එකක් එන්නේ 2900. හරි. 2900 එකක් එන්නේ. මෙන්න මේක තමයි ආන්සර් එක. හරි. හොඳයි. ඉතින් ඒ අපි ඉවර කරේ MCQ part එක උදේ. හරි. හරි. අපි මෙහෙම කරමු. දැන් අපිට තියෙන වෙලාව චුට්ටක් අඩුයි. හරිද? අපි ගොඩක් වෙලාවට අර theory part එක කතා කරපු හින්දා අපිට පොඩ්ඩක් වෙලාව අඩු වුණා. අපි ඒ හින්දා business studies වල පුතේ එක question එකක් විතරක් discuss කරලා අපි ඉවර කරමු. අපි ඒ හින්දා second part එක වලට දැම්මේ නැහැ නේද? second part එක දාලා නැද්ද ඔයාලට? second part එක දාලා නැද්ද? My goodness. හරි. එතකොට මොකද කරන්නේ එහෙනම්?
එහෙනම් අදට පොඩ්ඩක් නවත්තන්න වෙනවා. හරි. මේ මම හිතුවා සෙකන්ඩ් පාර්ට් එක මට ඒක තමයි මට කියද්දි මට මේ දැන් තමයි මතක් වුනේ. හරි සෙකන්ඩ් පාර්ට් එක චුට්ටක් එහෙම වුණත් අපි නවත්තමු. අද ඒක දැන් ආයෙ දාන්න ඕනේ මම අනිවාර්යෙන් දාන්න ඕනේ. හරි. ඒක දාන්න ඕනේ මේ දාලා නැහැ. මට පොඩ්ඩක් ඒක මිස්ටේක් කියලා මං හිතුවා සෙකන්ඩ් පාර්ට් එකත් එක්ක තමයි තියෙන්නේ කියලා මම PDF එක මං උඩ ටික බැලුවා විතරයි. හරි. ඒ හින්දා මේ සෙකන්ඩ් පාර්ට් එකේ පුතේ මේ questions තියෙනවා මේ මම අනිවාර්යයෙන්ම සෙකන්ඩ් පාර්ට් එක ඔයාලට කලින් දානවා. හරි. කලින් දාන්න. හරි. සෙකන්ඩ් පාර්ට් එක අනිවාර්යයෙන්ම දාන්න. A level වල O level කොමර්ස් ටිකත් A level වල O level කොමර්ස් මොකද්ද? හරි. ඉතින් මේ මොකද්ද පුතේ මේකෙන් මම හිමුණුත් අදට ඉවර කරනවා. චුට්ටක් කලින් අද විනාඩි 10කට වගේ කලින් ඉවර කරන්නේ. අපි අනිවාර්යයෙන්ම ඊළඟ පාර්ට් එක මම ඉක්මනටම ඔයාලට දෙනවා. ඒ ටික ඊට පස්සේ ඔයාලා print out එකක් අරගෙන ඔයාලා questions ටික ලෑස්ති කරගන්න ලියන්න. ඊට පස්සේ එතන ඉඳලා ඊටු questions ටික මම ඉක්මනට discuss කරගෙන යනවා. හරිද? එතකොට අපිට ඔය අනිත් අඩුපාඩු ටිකත් හදාගන්න පුළුවන්. මතක තියාගන්න රිවිෂන් එකේ ප්‍රෝග්‍රෑම් එක මම ඊළඟ වීක් එකේ දෙනවා. රිවිෂන් එකට මොන හරි ඉෂුස් තියෙන කට්ටිය අනිවාර්යයෙන්ම ජොයින් වෙන්න. මම ඒක ජොයින් වෙන එක හොඳයි කියලා හිතනවා. මොකද මේ accounting errors එහෙම නැත්තම් කියලා දෙද්දි සමහරවිට මට පොඩි ඩවුට් එකක් තියෙනවා මේකේ තියරි පාර්ට් එක ඔයාලා දන්නවද නැද්ද කියලා. හරි. තියරි පාර්ට් එක ඔයාලා දන්නවද නැද්ද කියලා. මම ඒකයි මේ දවස්වල ගොඩාක් බිසි වුණාට මම රිවිෂන් එක ඉක්මනටම පටන් ගන්නේ. ඉක්මනට කියන ඇත්තටම පරක් වුණා. ඇත්තටම පරක් වුණා. ගොඩක් බිසි මට තව සතියක් දෙකක් ගියා නම් හොඳයි. ඒ වුණාට පටන් ගන්න මේක රිවිෂන් එක ඉක්මනට ගියා නම් ඔයාලට මේ පේපර්ස් වලට ආන්සර්ස් ලියන එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. ඒ හින්දා. හරි. හොඳයි. එහෙනම් අදට මම මෙතනින් ඉවර කරනවා. අපි ඊළඟ දවසේ හම්බෙමු. හැමෝම පරිස්සමෙන් ගෙවල් වලටලා ඉන්න අම්මලා තාත්තලාත් එක්ක අපි ඊළඟ වීක් එකේ හම්බෙමු පුතේ. හැමෝටම good night. පරිස්සමෙන් ඉන්න හැමෝම. bye all.